අපි කතා කරන්න යන්නේ දැන් අපි ෆයිනෑන්ෂල් මාකට්ස් ගැන කතා කර හිටියේ. ඒතකොට දැන් මේ ෆයිනෑන්ෂල් මාකට්ස් ගැන කතා කරද්දී අපි ෆයිනෑන්ෂල් මාකට් එකක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොළක් කියන්නේ මොකක්ද? ණය වෙළඳපොළ ඒ පිළිබඳව කතා කරා. ඒතකොට අද අපි කතා කරන්න යන්නේ ප්‍රාග්ධන වෙළඳපොලේ තිබෙනා වූ ප්‍රධානතම මාකට් එක වන කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන්. right? ඒතකොට අපි අද කොටස් වෙළඳපොළ කතා කරනවා. ඊළඟට අපිට තියෙනවා ඊට පස්සේ කතා කරන්න විදේශ විනිමය වෙළඳපොළ සහ ව්‍යුහගත වෙළඳපොළ සම්බන්ධයෙන්. right? හොඳයි. එතකොට අපි මේ ස්ටොක් මාකට් එක ගත්තම අපි දන්නවා මේ කොටස් වෙළඳපොලේ වෙළඳාම් වෙන්නේ කොටස් කියලා මූල්‍ය උපකරණයක්. එතකොට මේ මූල්‍ය උපකරණයේ ලක්ෂණය තමයි ආයතනයක තිබෙනා වූ අයිතිය ඔවුන් බෙදා දෙනවා ආයෝජකයන් වෙත. එතකොට මේ කොටස් වල ආයෝජනය කිරීම තුළින් ආයෝජකයන්ට හැකියාව ලැබෙනවා යම් කිසි සමාගමක අයිතියට හිමිකම් කියන්නේ. එතකොට මේ කොටස් වලින් ලැබෙනා වූ අරමුදල් අපි ආයතනයක දිගුකාලීන අරමුදල් හැටියට තමයි හඳුනාගන්නේ. ඒ අනුව ප්‍රාග්ධනයේ යටතේ කොටස් වලින් ලැබෙනා වූ අරමුදල් අපි වර්ග කරනවා. එතකොට ඇයි අපි කොටස් වලින් ලැබෙන අරමුදල් දිගුකාලීන අරමුදල් කියලා කියන්නේ? මොකද කොටස් වලට ඔබ ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජනය ඔබට නැවත ලබා ගැනීමට නම් සමාගම ඈවරවීමක් සිදු විය යුතුයි. දැන් ඔබ මගෙන් අහයි එහෙනම් සර් අපිට මේ වෙළඳපොලේ විකුණන්න බැරිද? වෙළඳපොලේ විකුණන්න පුළුවන්. හැබැයි එතනදී ඔබ කරන්නේ ඔබේ අයිතිය ට්‍රාන්ස්ෆර් කරනවා මිසක්ක කොටස් කියන මූල්‍ය උපකරණය රිඩීම් කිරීම හෝ මූල්‍ය උපකරණය ඉවත් කරලා ඒට අදාළ මුදල් ලබා ගැනීමක් කරන්නේ නැහැ. එතනදී ඔබ කරන්නේ අදාළ මූල්‍ය උපකරණය වෙනත් කෙනෙකුට ලබා දීලා ඔබ මුදල් ලබා ගන්න. සමාගමට ඒක ප්‍රශ්නයක් නැහැ. සමාගමේ කොටස් එහෙමම තියෙනවා. කොටස් අයිතිකරුවා එක අයිතිකරුවෙක් තවත් අයිතිකරුවෙකුට කොටස් මාරු කරනවා. එපමණයි සිදු වෙන්නේ. එතකොට මේ කොටස් කියන එක ඔබ ආයෝජනය කරාට පස්සේ ඒක ඉතා දීර්ඝකාලීන ආයෝජනයක්. ඒ නිසා තමයි ඒක ප්‍රාග්ධනයේ යටතට ගැනෙන්නේ. නමුත් මේ ආයෝජනය දිරිමත් කිරීමට හැකියාව ලැබෙනවා. මොකද මේ කොටස් ඔබට පුළුවන් කොටස් වෙළඳපොළක ලයිස්තුගත කරලා ව්‍යාපාර වස්තු මාරුවක ලයිස්තුගත කරලා ද්විතීයික වෙළඳපොලේ විකුණන්න. right? එතකොට අපි දැක්කා මේ කම්පැනියක් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක් කම්පැනියක් එහෙම නැත්නම් සමාගමක් තමන්ගේ ප්‍රාග්ධනය රැස් කිරීම සඳහා කොටස් නිකුත් කිරීම සිදු කරනවා. එතකොට මේ කොටස් නිකුත් කරපුවාම ඒවට ආයෝජකයෝ මුදල් යොදවනවා. මුදල් යොදපුවාම මේ කොටස් වල නාමිකාගයට සමාන ප්‍රමාණයක අයිතිය ආයෝජකයන්ට ලබා ගන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් මෙන්න ඔබට එනවා මූල්‍ය උපකරණයක්. මේ මූල්‍ය උපකරණයට ආයෝජකයෝ සල්ලි දාපුවාම වෙනදා වෙන්නේ සමාගමෙන් රිටර්න් එකක් ලැබෙන එක විතරයි, පොලියක් ලැබෙන එක විතරයි. දැන් මෙතනදී එහෙම නෙමෙයි. ඔබට සමාගමේ අයිතිය ලැබෙනවා. එතකොට මේ සමාගමේ අයිතිය ලැබෙනවා වගේම මේ සමාගම ලාභ ලබනකොට ඒ ලාභ වලින් කොටසක් අයිතිකරුවන්ට බෙදී යනවා. ඒ අනුව ඒ ලාභ වලින් කොටසකට අයිතිවාසිකම් කීමේ හැකියාවකුත් මේ ආයෝජකයන් ලැබෙනවා. ඒ අනුව සමාගමක් විසින් ලාභ ලැබුව අවස්ථාවක ඔවුන් ආයෝජකයන්ට ඒ ආයෝජකයෝ දරන කොටස් ප්‍රමාණයට සමානුපාතිකව ලාභාංශ බෙදා දීමේ ප්‍රවණතාවයක් අපිට දක්නට ලැබෙනවා. දැන් මේක මතක තියාගන්න මේ ලාභ ලැබුවම මේක බෙදා දෙන එක තීරණය කරන්නේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය. ලාභ ලැබුවත් මේව නොදී ඉන්න පුළුවන් අධ්‍යක්ෂ මණ්ඩලයට තීරණය කරලා. නමුත් සාමාන්‍යයෙන් සිදුවන්නේ ආයෝජකයන්ගේ ආයෝජනයට ප්‍රතිලාභයක් ලෙස ලාභ ලබා දීම. එතකොට මේ ආයෝජකයන්ට ලාභාංශ ලබා දීම ෆික්ස් දෙයක් නෙමෙයි. ලාභාංශ දුන්නේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. එහෙම එකක් නැහැ. ලාභ ලැබුවොත් ලාභාංශ ලැබෙනවා. ලාභ නොලැබුවොත් ලැබෙන්නේ නැහැ. right? ඒක පාඩු ලැබුවොත් ලැබෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ අයිතිකරුවෝනේ. ඒක අයිතිකරුවන්ට ලැබෙන්නේ ලාභය. ඒක ලාභය ලැබෙන විදියට ලාභාංශ ලැබෙනවා. ලාභය වැඩි වුණොත් ලැබෙන ලාභාංශ ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. right? එතකොට ඔන්න සමාගමේ අයිතිය ලැබෙනවා. ඊළඟට සමාගම ලාභ ලබන විට සමාගමේ අධ්‍යක්ෂවරුන් තීරණය කරන්නා වූ ප්‍රතිශතයකට අනුව ලාභාංශ ලැබීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ආයෝජකයන්ට අයිතිය සහ ප්‍රතිලාභ කියලා දෙකම ලැබීමක් සිදු වෙනවා. එතකොට මේ ආයෝජකයෝ මේ සමාගමට සපයන්නේ දිගුකාලීන අරමුදල්. දිගුකාලීන අරමුදල් තමයි සපයන්නේ. එතකොට මේ සමාගම ප්‍රාග්ධනය
හැටියට මේ කොටස් වලට ලැබෙන ආයෝජන සටහන් කරගන්නවා තමන්ගේ ශේෂපත්‍රයේ. ඒ අනුව ශේෂපත්‍රයේ දිගු කාලීන අරමුදල් ලෙස අපිට පේනවා කොටස් ප්‍රාග්ධනය, ඒ වගේම රඳවාගත් ලාභ. දැන් ඔබ දැනගත යුතුයි රඳවාගත් ලාභ කියන ඒවත් අයිති වෙන්නේ කොටස් හිමියන්ටම තමයි. ඇයි මම එහෙම කියන්නේ? රඳවාගත් ලාභ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයෙන් ලබාගත් ලාභ ව්‍යාපාරයේ හදිසි අවශ්‍යතාවයක් සඳහා හෝ ප්‍රවර්ධනය සඳහා රඳවාගෙන තියාගෙන ඉන්න. ඒකට මේ රඳවාගත් ලාභ කොයි වෙලාවක හරි කාටද අයිති කියලා ඇහුවොත් ඒක අයිතිකරුවන්ට. මොකද ඒගොල්ලන්ගේ සමාගම ලබාගත් ලාභ මේගොල්ලෝ ඒවා තියලා තියෙන සමාගමේ යහපතට. එමුනා යම් කිසි වෙලාවක රඳවාගත් ලාභ වල අයිතිය තියෙන්නේ කාටද කියලා ඇසුවොත් ඒ අයිතිය තිබෙන්නේ කොටස් හිමියන්ට. එහෙම නැත්නම් අයිතිකරුවන් වන කොටස් හිමියන්ට. right? එතකොට මේවා දිගු කාලීන අරමුදල් හැටියට තමයි අපි සලකන්නේ සමාගම. right. එතකොට දැන් ඔබ සමාගමක ශේෂපත්‍රය බැලුවොත් මේ විදිහට ඔබට පේනවා. නේ stated capital, ප්‍රාග්ධනය, reserves, statutory reserves, other reserves, retained earnings, රඳවාගත් ලාභ. ඊළඟට සමස්ත ප්‍රාග්ධනය, total equity, right? total equity. මේ විදිහට ඔබට ශේෂපත්‍රයේ මෙම කොටස් වලට සමාන ආයෝජනය පිළිබඳ තොරතුරු දැනගන්නට හැකියාව ලැබෙනවා. right? එතකොට මේ ඔන්න අපි මේකේ මූලික හරය ඉගෙන ගත්තා. සමාගමක් තමන්ගේ ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා කොටස් නිකුත් කරනවා. ඒ කොටස් වල ආයෝජකයෝ ආයෝජනය කරනවා. ඒ ආයෝජකයන්ට ඒ කොටස් කියන මූල්‍ය උපකරණය ආයෝජනය කරපුවම සමාගමේ අයිතියට හිමිකාරත්වයක් ලැබෙනවා. තමාට තිබෙනා කොටස් ප්‍රමාණයට සාපේක්ෂව. ඒ වගේම ඔවුන්ට ඒ කොටස් තබා ගැනීම තුළ සමාගම ලාභ ලැබීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරා වූ ආකාරයකට ලාභාංශ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එලෙසම මේ ආයෝජකයෝ මේ කොටස් අරගෙන කම්පැනිට සපයන්නේ දිගු කාලීන අරමුදල්. එහෙනම් ඔන්න අපි දැන් මූලික කෑල්ල ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු කොටස් අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන වර්ග මොනවාද කියලා. එහෙනම් වර්ග කරන්න පුළුවන් ප්‍රධාන වර්ග බලපුවා අපි දන්නවා කොටස් අපිට පේනවා සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් අපිට දක්නට ලැබෙනවා. නේද? වර්ණීය කොටස් කියන එක අපි ගත්තොත් මේක සාමාන්‍ය කොටස් වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍ය කොටස් වල මම කිව්වා නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් නැහැ. ලාභය ලැබෙන විදිහට තමයි ලාභාංශ කොච්චර ලැබෙනවද කියලා අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරලා බෙදා දෙන්නේ. නමුත් වර්ණීය කොටස් වල වෙනස තමයි වර්ණීය කොටස් වලට නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් තියෙනවා. ඒ නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් සහිතව තමයි නිකුත් කරන්නේ. ලාභ ලැබුවත් පාඩු ලැබුවත් ඒ ලාභාංශ ප්‍රතිශතය වර්ණීය කොටස් හිමියන ගෙවන්නේ. ඒතකොට දැන් ඔබ ආයේ පාඩු ලැබූ කාලයකට කොහොමද ගෙවන්නේ? පාඩු ලැබූ කාලයකට ගෙවන්නේ නැත්නම් ඒවා උපචිත වෙනවා. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දට කැරි ෆෝවර්ඩ් වෙනවා. ඊළඟ අවුරුද්දට ගෙන යනවා. ඒතකොට ඊළඟ අවුරුද්දේ දෙකම ගෙවන්න ඕනේ. right? ඒතකොට ලාභ ලැබුව විට නැවත ගෙවීම සිදු කර යුතු වෙනවා. දැන් මේ පුද්ගලයන්ට නිශ්චිත ලාභාංශ තිබීම තිබුණට ඔබ දැනගත යුතු දේ තමයි මොවුන්ට ඡන්ද අයිතියක් ලැබෙන්නේ නැහැ. දැන් මේ ඡන්ද අයිතිය කියන්නේ අයිතිකරුවන්ට ලැබෙනා වූ ප්‍රධාන අයිතිවාසිකම. එතකොට අපි මේක පිළිබඳව අධ්‍යයනය කරොත් මේ කොටස් පිළිබඳව අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙතන සමාගමක් තියෙනවා. කම්පැනි එකක් සමාගමක් තියෙනවා. එතකොට මේ සමාගමට ආයෝජනය කරන්න ඕනේ ආයෝජකයෝ. මෙතන ඉන්න ආයෝජකයෝ ඉන්වෙස්ටර්ස්ලා. ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්වෙස්ටර්ස් ආයෝජකයෝ. ඒගොල්ලෝ මේ ආයෝජකයෝ මේ සමාගමට මුදල් දානවා. මේ මුදල් දැම්මට පස්සේ මේ සමාගම එම මුදල් භාවිතා කරලා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. බිස්නස් එක කරගෙන යනවා. දැන් මේ බිස්නස් එක කරගෙන යනකොට මේ බිස්නස් එක මැනේජ් කරන්න මේ ආයෝජකයන්ට එන්න විදියක් නැහැ. මෙතන විශාල ප්‍රමාණයක් ආයෝජකයෝ ඉන්නවා. මේ ආයෝජකයන්ට ඔක්කොටම ඇවිල්ලා මේ තමන්ගේ වැඩ දාලා තමන්ගේ බිස්නස් දාලා නැත්නම් තමන්ගේ රැකියාවෙන් අයින් වෙලා මේ කම්පැනි මේනේජ් කරන්න මේගොල්ලෝ ඉන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ එහෙනම් කොහොමද මේගොල්ලෝ මේ බිස්නස් එක හරියට යනවා කියලා දැනගන්නේ? මේ බිස්නස් එක හරියට කරන්න මේගොල්ලෝ තමන්ගේ ඡන්දය භාවිතා කරලා අත් කර ගන්නවා
තමන් වෙනුවට පිරිසක් ඒ පිරිසට අපි කියනවා ඩිරෙක්ටර්ස් අධ්‍යක්ෂ. මේගොල්ලෝ මේ අධ්‍යක්ෂකවරු භාවිතා මේ පත් කරන්නේ ඡන්දයෙන් වෝටින් වෝට් කරලා. ඔතන මේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමට ඕන් තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කරනවා. මේක ඡන්ද අයිතිය භාවිතා කරලා ඕන් පත් කරනවා ඩිරෙක්ටර්ස්. මේ ඩිරෙක්ටර්ස්ලාට දැන් ඩිරෙක්ටර්ස් පොඩි ප්‍රමාණයක් ඉන්නේ මේගොල්ලන්ටත් බෑ බිස්නස් එක සම්පූර්ණයෙන් ගෙනියන්න. මේගොල්ලෝ මේක කරගෙන යන්න පත් කරනවා කෝපරේට් මැනේජ්මන්ට්. අපි දක්නවා ඉහළ කළමනාකාරීත්වය MD, AGM, DGMs කෝපරේට් මැනේජ්මන්ට් එකේ ඉඳලා මේ බිස්නස් එක කරගෙන යනවා. දැන් මේගොල්ලන්ටත් මේක තනියම කරන්න බැරි නිසා මේගොල්ලෝ පත් කරනවා මැනේජ්මන්ට්. සාමාන්‍ය කළමනාකාරී. රයිට්. මේ කළමනාකාරව තමයි එදිනෙදා බිස්නස් එක පවත්වාගෙන යන්නේ. ඒක පවත්වාගෙන යන්නට ඕන් යටතේ ස්ටාෆ් එක. දැන් මේක තමයි වෙන්නේ. එතකොට ඔන්න ඔවුන් පත් කරන. ඊළඟට මොවුන් කරන තවත් වැඩක් තමයි මේ major business decisions වලටත් මොවුන් වෝට් කරනවා. major decisions ආයතනය සම්බන්ධයෙන් ගන්නා වූ ඉතා සුවිශේෂ වැදගත් තීරණවලදී ඔවුන්ට තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. රයිට්. එතකොට ඔන්න මේක තමයි කම්පැනි එක කතන්දරේ. එතකොට මේ බිස්නස් එක කරලා කොහොම හරි මේගොල්ලෝ කරන්න ඕන දේ තමයි ලාභ ඉපයි ප්‍රොෆිට්. එතකොට මැනේජ්මන්ට් එකේ වගකීම මෙසේ ප්‍රොෆිට්ස් ඉපීම. එසේ ප්‍රොෆිට් ඉපෙවුවට පස්සේ මේ ප්‍රොෆිට් වලින් මේගොල්ලෝ මොකද කරන්නේ? ඩිවිඩන්ඩ්ස්. එහෙමත් නැත්නම් ලාභාංශ මේ ඉන්වෙස්ටර්ස්ලට ගෙවීම සිදු ඉන්වෙස්ටර්ස්ලට ගෙවීම සිදු වෙනවා. එතකොට යම්කිසි ප්‍රමාණයක් මේ ප්‍රොෆිට් එකෙන් ඕන් බිස්නස් එක වෙත තියා ගන්නවා. ඒක අපි කියනවා රීටේන් අර්නින්ග්ස්. ඔන්න කතන්දරේ. ඒකට අපිට පේනවා කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ ඉන්වෙස්ටර්ස් තමයි මේ කම්පැනිට සල්ලි දාන්නේ. සල්ලි දාලා මේ බිස්නස් එක කරන්නේ. මේක මැනේජ් කරන්න මේගොල්ලෝ පත් කරනවා ඩිරෙක්ටර්ස් අධ්‍යක්ෂකවරු. පත් කරන්නේ කොහොමද? මේ ඉන්වෙස්ටර්ස්ලගේ ෂෙයා හෝල්ඩර්ස්ලගේ වෝට් එකකින්. රයිට්. මේ ඉන්වෙස්ටර්ස්ලා කියන්නේ මේක ඉන්න ෂෙයා හෝල්ඩර්ස්. රයිට්. ෂෙයා හෝල්ඩර්ස්. මේගොල්ලෝ වෝට් කරලා ඩිරෙක්ටර්ස්ලා පත් කරනවා. මේ ඩිරෙක්ටර්ස්ලා ඒ කාර්ය කරන කෝපරේට් මැනේජ්මන්ට් එක පත් කරනවා. ඒකේ මැනේජ්මන්ට් එක පත් කරනවා. මැනේජ්මන්ට් එක ස්ටාෆ් එක භාවිතා කරනවා. භාවිතා කරලා බිස්නස් එකේ ප්‍රොෆිට්ස් හොයනවා. ප්‍රොෆිට් වල යම් කිසි ප්‍රමාණයක් රිටේන් අර්නින්ග්ස් හැටියට බිස්නස් එක වෙනුවෙන් තියා ගන්නවා. ඊටු ටික ඩිවිඩන්ඩ්ස් හැටියට ඉන්වෙස්ටර්ස් වල නැවත ලබා දීම සිදු කරනවා. රයිට්. වෙන හදන්න. එතකොට මේ ෂෙයා හෝල්ඩර්ස්ලා කොහොමද මේ ආයතනයේ වැඩ කටයුතු වලට සහභාගී වෙන්නේ? තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීම මගින්. ඡන්ද අයිතිය භාවිතා කිරීම. දැන් වර්ණීය කොටස් වල තිබෙනා වූ දේ තමයි මේ ඡන්ද අයිතිය වර්ණීය කොටස් හිමියන්ට ලැබෙන්නේ නැහැ. දැන් මේ ඩිවිඩන්ඩ්ස් කියන එක මෙතන වේරියබල් සාමාන්‍ය ෂෙයා හෝල්ඩර්ස්ලට මේක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. මේක ලැබෙන්නට ස්ථිර ප්‍රතිශතයක් නැහැ. ලාභයේ අනුව අධ්‍යක්ෂක මණ්ඩලය තමයි තීරණය කරන්නේ කොච්චර ප්‍රමාණයක් ලාභාංශ ලබා දෙනවද කියලා. ඒ සාමාන්‍ය ෂෙයා හෝල්ඩර්ස්. වර්ණීය කොටස් හිමියන්ට ඒක කතාව වෙනස් වෙනවා. වර්ණීය කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් කලින්ම දැනුම් දෙනවා. නමුත් ඔවුන්ට එහෙම ලැබුණට ඔවුන්ට තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ඔවුන්ට ඡන්ද අයිතිය භාවිතා කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට වර්ණීය ප්‍රතිශතය. එතකොට මේ වර්ණීය කොටස් වල ඊළඟ ලක්ෂණය තමයි පරිණත වූ විට ආපසු ගෙවිය යුතුයි. ඒ අනුව මෙය කොටස් ගත්තම
සාමාන්‍ය කොටස් වලට වඩා යම්කිසි වෙනසක් සහිත කොටස් වර්ගයක් ලෙස හඳුනා ගන්නට පුළුවන්. එතකොට සාමාන්‍ය කොටස් වල ලක්ෂණය සාමාන්‍ය කොටස් හිමියන්ට ඡන්ද අයිතිය ලැබෙනවා. එතකොට මම ඔබට එක්ස්ප්ලেইন කරපු ආකාරයට ඔවුන්ට හැකියාව ලැබෙනවා ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීම සහ ආයතනය සම්බන්ධ ඉතා වැදගත් තීරණවලදී තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කරන්න. මොවුන්ට නිශ්චිත ලාභ ප්‍රතිශතයක් නැහැ. ලාභ ලැබූ විට ආයතනය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරන්නා වූ ආකාරයට ලාභාංශ බෙදා දීම සිදු කරනවා. ඒතකොට මේගොල්ලෝ ලාභාංශ බෙදා දීමට බැඳීමක් නැහැ. දැන් වර්ණීය කොටස් හිමියන්ට අපි දැක්කා ඒක බැඳීමක් තියෙනවා. ගෙව්වේ නැත්තම් උපචිත වෙනවා. මේගොල්ලන්ට එහෙම දෙයක් නැහැ. ආයතනයේ අවශ්‍යතාවය මත ලාභ ලැබුණත් ලාභ නොගෙවා ඉන්නට පුළුවන්. උදාහරණයකට අපි කියන්න පුළුවන් ඕකේ ලාභ තියෙනවා. නමුත් මේවා අපිට ඊළඟ අවුරුද්දට එක්ස්පැන්ෂන් එකට එමත් නැත්නම් ඊළඟ අවුරුද්දේ අපි එක්ස්පෙක්ට් කරන මේ ලොසස් ඇබ්සෝබ් කරන්න අපි මේක තියාගන්න ඕනේ ආයතනයේ දියුණුවට කියලා අපිට අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන් ඒවා නොගෙවා තියා ගැනීමට කටයුතු කරන්න. ඉතින් මේක තමයි මේ කොටස් වල තිබෙනා වූ ප්‍රධාන වර්ග දෙක සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස්. දැන් ඊළඟට අපි හඳුනාගත යුතු දේ තමයි කොටස් වල මිල කොහොමද ප්‍රකාශ වෙන්නේ. අපිට ප්‍රධාන වශයෙන්ම වර්ග තුනක් දක්වන්න ලැබෙනවා. පදනම් මිල, එහෙමනම් කොටසක මුහුණත මිල කියන එක. එතකොට කොටසක් රුපියල් 10 කොටස්, රුපියල් 20 කොටස්. එතකොට මේ විදිහට කියනකොට අපි කියන්නේ මුහුණත මිල. පදනම් මිල එහෙම නැත්නම් මුහුණතක මිල. ඊළඟට තියෙනවා නිකුතු මිල. දැන් රුපියල් 10 කොටසක් ආයතනයට පුළුවන් ආයතනයේ තිබෙනා වූ ස්ටැබිලිටි එක සහ ඒ සඳහා එම කොටස් සඳහා ආයෝජකයන්ගේ ඇති ඉල්ලුම සලකා බලලා සමහරක් විට රුපියල් 10ක කොටස රුපියල් මේ 15කට නිකුත් කරා. ඒකට ඔවුන් කියනවා රුපියල් 10 කොටස් අපිට ලක්ෂයක් රුපියල් 15 බැගින් නිකුත් කරනු ලැබේ. ඒතකොට කොටසක මුහුණතාගේ රුපියල් 10යි. නමුත් ඔවුන් අපේක්ෂා කරනවා ආයෝජකයෝ මේ කොටස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. ඒ අනුව ඔවුන් කියනවා 10 කොටසක් අපි විකුණන්නේ නිකුත් කරන්නේ රුපියල් 15 ගන්න. right? ඒතකොට රුපියල් 15ක් ගෙවට මුහුණතාගේ පදනම් මිල වෙන්නේ රුපියල් 10යි. ඒතකොට මේ විදිහට ඔවුන්ට පුළුවන් නිකුතු මිල පදනම් මිලට වඩා එහෙම නැත්නම් මුහුණත මිලට වඩා වැඩි කරන්න. ඒ වගේම ඔවුන්ට පුළුවන් නිකුතු මිල මුහුණත මිලට වඩා අඩු කරන්න. උදාහරණයකට ඔවුන්ට කියන්න පුළුවන් පදනම් මිල රුපියල් 10යි රුපියල් 10 කොටස් අපි රුපියල් 8 බැගින් නිකුත් කරනවා කියලා. ඒතකොට පදනම් මිල 10යි නමුත් අපි කියනවා අපි 8 ගන්න තමයි නිකුත් කරන්නේ. ඒතකොට අපිට පුළුවන් පදනම් මිලට වඩා මුහුණත මිලට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිකුත් කරන්න. ඒකට අපි කියනවා නිකුතු මිල කියලා. ඊළඟට මේ නිකුත් කරන්නා වූ කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කරලා විකුණද්දී ඒ කොටස් වලට තිබෙනා වූ ඉල්ලුම හා සැපයුම මත වෙළඳපළ මිල තීරණය වෙනවා. ඒක අපි කියනවා වෙළඳපළ මිල කියලා. වෙළඳ මිල, right? මේ තීරණය වෙන්නේ ඒ අදාළ සමාගමේ කාර්ය සාධනය අනුව, නැත්නම් performance අනුව ඒට තිබෙනා වූ ආයෝජකයන්ගේ ඉල්ලුම සහ ඒ කොටස් වල සැපයුම පදනම් කරගෙන. ඒතකොට මේ ඒ අනුව වෙළඳපළ මිල තීරණය වෙනවා. ඒතකොට ඔබට දැන් පේනවා ඇති මේ මිල කොටස් වල මිල සම්බන්ධයෙන් තිබෙනා වූ ප්‍රධාන තුන. ඊළඟට අපි කොටස් ගැන කතා කරද්දී ඔබ දැනගත යුතු දේ තමයි ලේඛනගත වූ කොටස් සහ ලේඛනගත නොවූ කොටස් කියන එක. අපි ඉංග්‍රීසියෙන් කියනවා listed and not non-listed, right? Not listed. එතකොට මොකද්ද මේ listed? එහෙම නැත්නම් ලේඛනගත වූ කියන්නේ? ඒතර අපි කියනවා යම් සමාගමක කොටස් යම් කිසි කොටස් හුවමාරුවක ලේඛනගත වී හෝ ලියාපදිංචි වී ඇති විට ඒවා ලේඛනගත වූ කොටස් ලෙස හඳුන්වනවා. දැන් එහෙම ලේඛනගත වූ කොටස් මෙහෙම කොටස් හුවමාරුවක ලේඛනගත වෙලා ලියාපදිංචි වුණාට පස්සේ තියෙන දේ තමයි එම කොටස් ඒ අදාළ කොටස් හුවමාරුවේ වෙළඳාම් කිරීමට හැකියාව ලැබෙනවා. right? එතකොට ඔබට පුළුවන් ඔබ දැන් වර්තමානයේ ලංකාව උදාහරණයක් ගත්තොත් ඔබ සමාගමේ කොටස් නිකුත් කරාට පස්සේ එම කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත කරලා කොළඹ කොටස් හුවමාරුවේ කොළඹ කොටස් වෙළඳපොලේ ඒ කොටස් වෙළඳාම් කිරීමට හැකියාවක් ලැබෙනවා. හැබැයි ඔබ කොටස් ලේඛනගත කරේ නැත්නම් ඔබට වෙළඳාම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම කොටස් හුවමාරුවක ලේඛනගත නොවූ සමාගම් වල කොටස් ලේඛනගත නොවූ කොටස් කියලා අපි හඳුන්වනවා. එතකොට එම කොටස් වෙළඳාම ඔබට පෞද්ගලික මට්ටමින් සිදු කර ගැනීමට සිදු වෙනවා. ඒකට පෞද්ගලිකව
තමන්ගේ කොටස් විකිණීමට බය කෙනෙක්. ඒවා ගැනුම්කරුවෙක් සොයාගෙන ඒවා විකිණීමට සිදු වෙනවා. ඔබට බෑ වෙළඳපොලේ නිදහස්ව ඒවා ඕනෑම ඉල්ලුම්කරුවෙකුට නිකුත් කරන ආකාරයට වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් ඒ නිසා කොටස් වල ද්‍රවශීලතාවය එහෙම නැත්නම් කොටස් වල ආකර්ෂණය වැඩි කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඒවා යම් කිසි කොටස් සුමාරුවක ලේඛනගත කරන්න වෙනවා. එහෙම ලේඛනගත කරොත් ආයෝජකයන්ට ඒ වාසිදායකයි. මොකද ඔවුන්ට අවශ්‍ය අවස්ථාවක ද්විතීයික වෙළඳපොලේ විකුණා මුදල් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතා පහසුයි. right? එතකොට මේ ඔබට පේන්නේ listed companies සම්බන්ධයෙන්. එතකොට ඔබට පේනවා කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ 30th June 2020 ජූනි 30 වෙනකොට 289ක් සමාගම් දක්නට ලැබෙනවා. මාකට් කැපිටලයිසේෂන් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය 2.4 බිලියන් 2.4 බිලියන් ලෙස දක්නට ලැබෙන්නේ. දී අනුව මේ තියෙන්නේ listed companies, right? listed companies ඔබට දැන් මේ පුළුවන් ඔබට ගිහිල්ලා කොටස් වෙළඳපොළ CSE කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා then CSE කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් කියලා ගහපුවාම ඔබට මේ page එක එනවා. ඒකේ listed companies directory එකට ගියාම ඔබට බලා ගන්න පුළුවන් අකරාදි පිළිවෙලට ඉංග්‍රීසි හෝඩියේ මේ listed companies ඔබට දක්වන්න ලැබෙනවා. ඒ අනුව ඔබට ඒ තොරතුරු බලා ගන්න පුළුවන්. උදාහරණයක් මේ තියෙන්නේ Abans Electricals පළවෙනි එක symbol එක ABAN.NK normal shares, right? Last traded price, trade වෙච්ච volume එක, right? ඊළඟ turnover එක මේ අනාදි වශයෙන් ඔබට හැම ෂෙයා එකක් පිළිබඳව තොරතුරු මෙතනින් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ තියෙන්නේ listed company directory. ඒකට මේ තියෙන්නේ මම කලකට පෙර 31st October situation එක ගත්ත එක උනෝඩ දෙන තියෙනවා 297 companies representing 20 business sectors as at 31st October 2008. එතකොට market capitalization එක 2.7 billion, right? උනෝඩ ඔබට පේනවා වෙනස මොකක්ද කියලා එදා සිට ජූනි 2020 වෙනකොට කොහොමද තත්ත්වය කියලා, right? මේකේ තියෙනවා 289ක් companies representing 20 GICS industry groups as at 30th June 2020. Market capitalization 2.4 billion. නමුත් ඔබට ඒ වගේම පේනවා ඇති මේ ඔක්තෝබර් 2018 අපි මේක ගන්නකොට ASPI index එක රතු පාටට පේනවා, S&P index එක රතු පාටට පේනවා. නමුත් 2020 අපිට පේනවා ASPI එකයි S&P එකයි කොළ පාටට positive trend එකක් පෙන්නනවා. ඉතින් අපි හිතනවා මේ ඉතා සුබදායි දෙයක් කියලා කොටස් වෙළඳපොළට මේ දිගින් දිගටම continue වුණා. ඔබට මේ shares list කරන්න විවිධ පුවරු අපිට දක්නට ලැබෙනවා. එතකොට main board එක ගත්තොත් main board එක කියන්නේ ප්‍රධාන පුවරුවේ list කරන්න නම් minimum 500 million capital එකක් ඔබට තිබිය යුතුයි. ඒකට දිරිසවි බෝඩ් එක කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාරවලට තමන්ගේ කොටස් ලයිස්තුගත කිරීමට තිබෙන්නා වූ පුවරුවක්. මෙහිදී අවශ්‍ය වෙන මිනිමම් කැපිටල් එක වෙන්නේ 100 මිලියන් වගේ කැපිටල් එකක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ දිරිසවි බෝඩ් එකේ ඔබේ සමාගමේ කොටස් ලිස්ට් කරන්න ලයිස්තුගත කරන්න, right? එතකොට මේ දිරිසවි පුවරු මේ තියෙන ඔබට පේනවා ප්‍රධාන පුවරුව. ඒතකොට ප්‍රධාන පුවරුවට යන්න නම් මිනිමම් 500 මිලියන් කැපිටල් එකක් ඔබට තිබිය යුතුයි ලිස්ට් කරන අවස්ථාවේදී. නමුත් දිරිසවි බෝඩ් එකට යන්න නම් අවශ්‍ය වෙන්නේ 100 මිලියන් කැපිටල් එකක්. ඒතකොට ප්‍රධාන පුවරුවේ සාමාන්‍යයෙන් ඉහළ ප්‍රාග්ධනයක් ඇති සමාගම් ලයිස්තුගත වෙන විට දිරිසවි පුවරුව විශේෂයෙන්ම නව ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කොටස් ලයිස්තුගත කිරීමට අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ප්‍රධාන පුවරුව මේ අපි පුවරු ගත්තොත් අපිට පේනවා ප්‍රධාන පුවරුව දිරිසවි පුවරුව සහ watch list දෙවන පුවරුව කියලා තියෙනවා. පුවරු
එතකොට දිරිසවි පූර්ව ගැන අපි ඉගෙන ගත්තා. ඉතින් දිරිසවි පූර්ව. එතකොට අපි watch list කියන එක ගත්තොත් මේකේ watch list පූර්වට යන්නේ කොළඹ කොටස් සුවමාරුවේ ලයිස්තුගත සමාගම් විසින් අඛණ්ඩව පවත්වාගත යුතු සුදුසුකම් පවත්වා නොගන්නා අවස්ථාවල ලයිස්තුගත කිරීමේ රීතීන් 7 වන පරිච්ඡේදයේ රීති බලාත්මක කරමින් watch list පූර්වට මාරු කරනු ලැබේ. එතකොට ලයිස්තුගත සමාගම් විසින් කොළඹ කොටස් සුවමාරුවේ ලයිස්තුගත කිරීමේ රීතිවලට අනුකූල නොවීම පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීමට මෙම ක්‍රියාවලිය සිදු කරනවා. එතකොට අපි දන්නවා මෙහෙම watch list පූර්වට ගියොත් එයින් ආයෝජකයන්ට දෙන පණිවිඩය තමයි මේ watch list පූර්වයේ තියෙන්නේ කොටස් වෙළඳපොලේ අදාළ සමාගම් වලට නිකුත් කර තිබෙනා වූ ලයිස්තුගත කිරීමේ රීති පිළිපැදීමට නොහැකි වූ සමාගම් තමයි මේ තැන්වල තියෙන්නේ කියලා. ඒ කියන්නේ අදාළ reporting requirements අවශ්‍යතා නිසි පරිදි ඉටු නොකර විට ඔවුන් මේ watch list කියන පූර්වට ට්‍රාන්ස්ෆර් වීමක් සිදු වෙනවා. ඒ අනුව එහි අවදානම ආයෝජකයන්ට පෙන්වීමක් සිදු වෙනවා watch list පූර්වට ගියා. ඊළඟට අපිට තියෙනවා දෙවන පූර්ව කියලා අපි කියන්නේ කොළඹ කොටස් සුවමාරුවේ ලයිස්තුගත කිරීම රීති අංක 7.13ට අනුව අවම මහජන කොටස් හිමි ප්‍රතිශතය minimum public holding requirement පවත්වා ගැනීමට අපොහොසත් වූ සමාගම් පමණක් දෙවන පූර්වට අයත් වෙනවා. එතකොට අවම වශයෙන් මහජනයා මෙච්චර කොටස් ප්‍රමාණයක් දැරිය යුතුයි කියලා දිනනවා නම් ඒ කොටස් හිමි ප්‍රතිශතයේ රඟා කර ගැනීමට හැකි වූ සමාගම් මේ ආකාරයෙන් දෙවන පූර්වයේ ලිස්ට් වීම අපිට දක්නට ලැබෙනවා. එතකොට ඔබ මතක තියාගන්න මේ ලයිස්තුගත කරනකොට ලයිස්තුගත කරන පූර්ව වලින් ප්‍රධාන පූර්වය තමයි ඉහළ ප්‍රාග්ධනයක් ඇති සමාගම් දක්නට ලැබෙන්නේ. ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ නව සමාගම් වෙළඳපොළ කොටස් ප්‍රාග්ධනය මිලියන 100ට පමණ ප්‍රමාණයක තියෙනවා නම් දිරිසයි පූර්වට යන්න පුළුවන්. ප්‍රධාන පූර්වට යන්න නම් කොටස් ප්‍රාග්ධනය මිලියන 500ක් විතර තියෙන්න ඕනේ ඔබ ලිස්ට් කරන්න යන අවස්ථාවේ. ඊළඟට watch list කියලා කියන්නේ කොටස් කොළඹ කොටස් සුවමාරුවේ ලයිස්තුගත වීමට අවශ්‍ය වන්නා වූ ප්‍රධාන අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි වීම තුල ඔබ ඇතුළත් වන පූර්ව ඒ ආයෝජකයන් පණිවිඩයක් ලබා දෙනවා අදාළ සමාගම් වල අවදානම් පිළිබඳව. ඊළඟට දෙවන හුවමාරුව කියලා කියන්නේ අවම මහජන කොටස් හිමි ප්‍රතිශතය පවත්වා ගැනීමට අපොහොසත් වූ සමාගම් ඇතුළත් වන පූර්ව. ඔන්න ඔබට දැන් මේ කොටස් වෙළඳපොලේ තිබෙනා වූ ප්‍රධාන පූර්ව පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. right. එතකොට මොකද්ද මේ අපි කතා කරපු කොළඹ කොටස් සුවමාරුව? දැන් අපි කිව්වා සමාගමක කොටස් ලයිස්තුගත කරන්න ඕනේ. ලයිස්තුගත කරොත් තමයි කොටස් සුවමාරුවේ වෙළඳාම් කරන්නට පුළුවන් කියලා. එතකොට ලංකාවේ මෙහෙම ලයිස්තුගත කරන්න තියෙන තැන අපි කිව්වා කොළඹ කොටස් සුවමාරුව. එතන අද පූර්ව 4ක් අපි හඳුනාගත්තා. ප්‍රධාන පූර්ව, ඊළඟට දිරිසවි පූර්ව, watch list පූර්ව සහ දෙවන පූර්ව වශයෙන්. එතකොට දැන් අපි අහනවා පස්සේ කොටස් සුවමාරුව කියන්නේ මොකද්ද? කොටස් සුවමාරුව යනු කොටස් වෙළඳාම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන සංවිධානාත්මක ක්‍රමයක්. එතකොට මේ කොටස් සුවමාරුව තුළ තමයි ඔබට කොටස් වෙළඳාම් කිරීමට මිලදී ගැනීමට විකිණීමට අවශ්‍ය පහසුකම් සහ ක්‍රමවේද අපි හඳුන්වා දීලා තියෙන්නේ සපයලා තියෙන්නේ. එතකොට මේ කොටස් සුවමාරුවක් විසින් සපයන පහසුකම් මොනවාද? ඔබේ අහන්න පුළුවන් කොළඹ කොටස් සුවමාරුව මගින් සපයන පහසුකම් මොනවාද? පළවෙනි එක තමයි කොටස් වෙළඳාමට පහසුකම් සපයන. වෙළඳ මධ්‍යස්ථානයක් පවතිනවා. විද්‍යුත් වෙළඳ ක්‍රමයක් ඔවුන් පවත්වාගෙන යනවා. විද්‍යුත් වෙළඳ පූර්වක් ඔබට ලබා දීලා තියෙනවා. මේ ආකාරයට කොටස් වෙළඳාම කරමින් ආයෝජකයන්ට කොටස් විකිණීමට සහ මිලදී ගැනීමට පහසුකම් සැපයීම කොළඹ කොටස් සුවමාරුවේ වත කොටස් සුවමාරුවක ප්‍රධාන කාර්යය ලෙස අපිට දක්නට ලැබෙනවා. ඊළඟ තමයි කොටස් ගිණුම් පවත්වාගෙන යාම. කොටස් හිමියන්ගේ ගිණුම් පවත්වාගෙන යාම. ඊළඟට ගණදුණු නිෂ්කාශන. ඒකට කොටස් විකුණු කොටස් මිලදීගත් පුද්ගලයන්ට නිසි පරිදි ඒ අදාළ කොටස් ලබා දීම නිසි පරිදි කොටස් විකුණු අයකින් කොටස් ඉවත් කොට ලබා මිලදීගත් පුද්ගලයන්ට මේ කොටස් ලබා දීම තහවුරු කිරීම මෙමගින් සිදු වෙනවා. එසේම තරවකරුවන් ලියාපදිංචි කිරීම ඊළඟට අධීක්ෂණය සහ අධීක්ෂණය කියවා අපි කොටස් වෙළඳපොලේ සහභාගීකරුවන් අධීක්ෂණය ඊළඟට ජනතාවට කොටස් වෙළඳාම පිළිබඳව තොරතුරු සැපයීම. මේ
යනාදී පහසුකම් තමයි කොටස් හුවමාරුවක් මගින් සපයන්නේ. ඒතර ශ්‍රී ලංකාව තුළ අපිට ලක්න ලැබෙන කොටස් හුවමාරුව වන්නේ කොළඹ කොටස් හුවමාරුව. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. එතකොට කොළඹ කොටස් හුවමාරුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොළඹ කොටස් හුවමාරුවේ කොටස් වෙළඳාම සිදුවන්නේ පරිගණක තාක්ෂණය හරහා විද්‍යුත් වෙළඳ ක්‍රමයකට. ඉතින් තාමත් පහසු සහ වේගවත් ක්‍රමයක් ලෙස මේ හඳුනා ගන්නට පුළුවන්. දැන් ඊට අතීත කාලේ අපිට මතකයි අපිට තිබුණා ෆිසිකල් රිසිට්ස්. එහෙම නැත්නම් භෞතික මේ වශයෙන් දක්වලා ලැබෙනා කොළ කෑලි සහතිකපත්, රයිට්? සහතිකපත්. ඒතකොට මේ ඒක ඊටමත් අකාර්යක්ෂම ක්‍රමයක්. නමුත් දැන් මෙසේ සහතිකපත් ලබා දීලා කොළ කෑලිත් එක ගණන් දුන්නු නැහැ. නිර්ලේඛන ක්‍රමයෙන් තමයි සිදුවන්නේ. ඒතකොට කොටස් හිමිකම් සඳහා සහතිකපත් ලැබෙන්නේ නැහැ. මධ්‍යම තැන්පතු ක්‍රමේ ගිණුම් හරහා තමයි ගනුදෙනු සටහන් වීම සිදුවන්නේ. ඒකට ආයෝජකයන්ට පුළුවන් Tamanගේ ගිණුම් වල තොරතුරු විද්‍යුත්මය ලෙස ලබා ගැනීමට අවශ්‍ය නම් Tamanගේ යූසර් නේම් and පාස්වර්ඩ් භාවිතා කරලා. එතකොට කොටස් වෙළඳාම සිදු කරන්නට එමන අපි දැනගන්නට ඕනේ ආයෝජකයෝ අනිවාර්යයෙන්ම මධ්‍යම තැන්පතු ක්‍රමේ ගිණුමක් ආරම්භ කළ යුතු වෙනවා. එතකොට කොටස් වෙළඳාම දැන් ඔබට කරන්න බෑ කෙලින්ම ගිහිල්ලා ඔබ අනිවාර්යයෙන්ම බ්‍රෝකර් වරයෙකු හරහා යන්නට ඕනේ කටයුතු කිරීමට. එතකොට බ්‍රෝකර් වරුන් හරහා තමයි මේ කොටස් වෙළඳාම සිදුවන්නේ. එතකොට එම ගණදුණු වලට අදාළ මුදල් පියවීම බ්‍රෝකර් වරුන්ගේ බැංකු හරහා තමයි සිදුවන්නේ. මේ කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය අපි අනිවාර්යයෙන්ම රෙගියුලේට් කරන්න ඕනේ. මොකද දැන් කොටස් විකුණුවම ඒ කොටස් වලට අදාළ මුදල් නිසි පරිදි පුද්ගලයාට ලැබෙන බව තහවුරු කරන්න ඕනේ. ඒ වගේම විකුණු කොටස් අදාළ මිලදීගත් පුද්ගලයාගේ සුරකුම්පත් ගිණුම් වලට තැන්පතු වන බව තහවුරු කරන්නට ඕනේ. ඉතින් මේ යනාදි වශයෙන් කවුන්ටර් පාර්ටි රිස්ක් එක නැති කරලා අනෙක් පාර්ශ්වය නිසා ඇතිවෙනා වූ අවදානම අවම කරලා ඒ පවත්වාගෙන යාම සඳහා කොළඹ කොටස් හුවමාරුව බ්‍රෝකර් වරුන් හරහා තමන්ගේ ව්‍යාපාර හරහා තමයි මේ වෙළඳාමට ජනතාවට ආයෝජකයන්ට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්තාව සලසලා තියෙනවා. අපි කියන ස්ටොක් බ්‍රෝකර්ස්ලා කියලානේ ස්ටොක් බ්‍රෝකර්ස්ලා. රයිට්. දැන් මේ කොටස් නිකුත් කරන ක්‍රම මොනවාද? පළවෙනි ක්‍රමය අපිට හඳුනා ගන්න පුළුවන් මහජන නිකුතු. පබ්ලික් නේ අපි කියනවා පබ්ලික් ඔෆරින්. මහජන නිකුතුවක් කියලා කියන්නේ ඕනෑම කෙනෙකුට එනම් මහජනයාට කොටස් මිලදී ගැනීමට ඉඩ ලබා දෙමින් සිදු කරන්නා වූ විවෘත කොටස් නිකුතුවක්. ඒ අනුව සමාගම පත්තරේ දාලා ටීවී එකේ පත්තරේ ඇඩ්වර්ටයිස් කරලා කියනවා මෙන්න අපි කොටස් විකුණනවා මහජනතාවට මේ කොටස් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඒකට ඔබ ආයෝජකෙක් නම් ආයෝජන ගිණුමක් තියෙනවා. ඔබට පුළුවන් ආයුධම් පතක් ඉදිරිපත් කරලා ඒ කොටස් ඉල්ලා සිටින්න. ඒකට මේක මහජනතාවට විවෘතයි. ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට හැකියාව තියෙනවා. එතකොට මේ මෙහෙම මහජන නිකුතු කරද්දී අපි කියන ඉනිෂියල් පබ්ලික් ඔෆරින් මේ පබ්ලික් ඔෆරින්ස් කරද්දී අපි සාමාන්‍යයෙන් සමාගමේ තොරතුරු ඇතුළත් කරලා සමාගමේ අනාගත අපේක්ෂාවන් මේ කොටස් වලින් ලැබෙන ආයෝජනයෙන් ලැබෙන මුදල් අරගෙන මොකද කරන්නේ? සමාගමේ අධ්‍යක්ෂකවරු කවුද? ඉතිහාසය මොකද්ද? කරන ව්‍යාපාර මොනවාද? අනාගතයේ අපේක්ෂාවන් මොනවාද? යනාදී සියල්ල ඇතුළත් කරලා ඒ වගේම සමාගමේ මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා පොතක් ප්‍රකාශ කරනවා. අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා ප්‍රොස්පෙක්ටිව් එකක් කියලා. ඒතකොට සමාගමේ තොරතුරු ඇතුළත් පොතක් මෙහෙම ප්‍රකාශ කරපුවම ආයෝජකයෝ ඒ පොත අරගෙන එහෙම නැත්නම් ප්‍රොස්පෙක්ටිව් එක අරගෙන එහි තිබෙනා වූ කරුණු අධ්‍යයනය කරලා මේ සමාගමේ ශක්්‍යතාවය එහෙම නැත්නම් ස්ථාවරභාවය සහ ලාභදායීත්වය පිළිබඳව තීරණයකට ඇවිල්ලා මේ කොටස් වල ආයෝජනය කරනවද නැද්ද කියලා තීරණය අරගන්න. එතකොට මේ විදිහට තීරණය ගත්තට පස්සේ ආයෝජකයෝ සමාගමට ආයුධම් පතක් නිකුත් කරලා ඒ ආයුධම් පතත් සමග මුදල් ලබා දීලා කොටස් ඉල්ලා සිටීම සිදු කරනවා. ඒත් සාමාන්‍යයෙන් මේම කොටස් නිකුත් කිරීම සඳහා අපි දකිනවා සමාගම් මර්චන්ට් බැංක්ස් එහෙම නැත්නම් බැංකු වල සේවාවන් ලබා ගැනීම සිදු කරනවා. දැන් ඔබ දකින්නේ ඩයලොග් සමාගම. යා කලකට ඉහතදී
තමන්ගේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එහෙමත් මූලික මහජන නිකුතුව සිදු කරනු අවස්ථාව. right? එතකොට මේ තියෙන්නේ ඔවුන් නිකුත් කරපු ප්‍රොස්පෙක්ටස් එක. එහෙම නැත්නම් අර සමාගමේ තොරතුරු ඇතුළත් පොත. ඊළඟට දෙන්න. right. එතකොට ඔබට පේනවා ඇති මේ ඩයලොග් සමාගම විසින් තමන්ගේ මූලික කොටස් අර්පණය සිදු කරන වෙලාවේදී නිකුත් කරපු ඒ පොත ප්‍රොස්පෙක්ටස් එක. එතකොට අපිට පේනවා ඩයලොග් ටෙලිකොම් ප්‍රොස්පෙක්ටස් ඩයලොග් ටෙලිකොම් මේ ඉනිෂියල් පබ්ලික් ඔෆර්. එතකොට කොහොමද මේ ඉන්විටේෂන් එක දෙන්නේ බලන්න අපි මේක බලමු. This invitation represents an opportunity to participate in the future of Dialog Telecom Limited, the largest cellular telecommunication operator in Sri Lanka. Following its incorporation in 1993, the company established a strong market and technology leadership position in Sri Lanka. Through this prospectus, the company and the TM International Limited, the selling shareholder hereby wish to make an invitation in respect of 712,336,293 ordinary shares, samanya kotas, with a par value of 1 rupee each of Dialog Telecom Limited to the general public at the share offer, price to be decided in terms of section 7.5. Then offering again 290,073,982 new ordinary shares of rupees 1 each at the share offer price by way of an offer for subscription amounting to 40.72% of the offering. මේ අනාදි වශයෙන් මේ ෂෙයාර් ඔෆර් එක පිළිබඳව ඔබට දක්වන්න ලැබෙනවා. ඉතින් මේක තමයි අපි මහජන නිකුතුවකදී කරන්නේ. මහජන නිකුතුවකදී ඕනෑම පුද්ගලයෙකුට කොටස් මිලදී ගැනීමට අවස්ථාව සපයමින් අපි මේ නිකුතුව සිදු කරනවා. මේම ප්‍රොස්පෙක්ටස් එකක් ගහලා ෂෙයාර් හෝල්ඩර්ස්ලා. right? ඔබට පේනවා මේ 1 rupee ගානේ
to the general public. එතකොට මෙන්න මේ පේන්නේ දැන් ඔබට ඊළඟට ඔබට බලා ගන්න පුළුවන් දැන් මේ share offer එක ගියාම දැන් මෙහෙම share මේ විදිහට දාලා ඔන්න දවස සඳහන් කරලා share offer එක open කරනවා. open කරපුවම ඔන්න investors ලා subscribe කරනවා නේ. දැන් එහෙම investors subscribe කරපුවම වෙන්න පුළුවන් දෙකයි. එකක් තමයි වෙන්න පුළුවන් තුනක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක නිකුත් කරපු shares ගානට සමාන ගානක් තමයි applications ලැබෙන්නේ. ඒක එකක්. ඔය ප්‍රශ්න ඉවරයි. නිකුත් කරා යම් කිසි ප්‍රමාණයක් ඊට සමාන ප්‍රමාණයක් ආවා. ඉතින් කතාව ඉවරයි. දෙවෙනි අවස්ථාව තමයි ඔයා නිකුත් කරනවා shares. නමුත් නිකුත් කරපු shares ගානට මිනිස්සු ඉල්ලන්නේ නැහැ. එතකොට දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඔබ shares ලක්ෂයක් නිකුත් කරනවා. දැන් ඔබට investors ලා ඉල්ලලා තියෙන්නේ shares 90000ක් විතරයි. දැන් ඔන්න ප්‍රශ්නයක්. මේ ආයතනයේ reputation එහෙමත් නැත්නම් කීර්ති නාමයට හොඳ නැහැ. මොකද ආයතනයේ ලක්ෂයක් shares දැම්මා. නමුත් 90000යි investors ලා ඉල්ලුවේ. එතකොට මොකද වෙන්නේ? ඔන්න under subscribe කියලා අපි කියනවා. under subscribe. right? එතකොට මොන shareholders ලා ඉල්ලලා නැහැ. ලක්ෂයක් දැම්මම 90000යි ඉල්ලලා තියෙනවා. දැන් ඔන්න කම්පැනි කීර්ති නාමයට හානි සිදු වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවක ඔබට මතක ඇති අපි කතා කරා මීට පෙර මේ වගේ වෙලාවක කම්පැනියක් අපි ගන්නවා ප්‍රාරක්ෂණයක්. එතකොට ප්‍රාරක්ෂණයක් කියලා කියන්නේ කම්පැනිය ගිහිල්ලා කලින්ම මර්චන්ට් බැංක් එකක් හරි එකතු වෙලා ඔවුන්ට කියනවා මෙහෙම අපි අලුත් ෂෙයාර්ස් නිකුත් කරන්න යනවා මහජන නිකුතුවක්. මේකෙදි අපි ලක්ෂයක් නිකුත් කරනවා යම් කිසි ෂෙයාර්ස් ප්‍රමාණයක් මහජනතාව ඉල්ලුවේ නැත්නම් එහෙම නැත්නම් අඩුවෙන් ඉල්ලුවොත් ඉතුරු ඒවා ඔබ අරගන්න නැත්නම් අපේ කීර්ති නාමයට හානි වෙනවා. ඒ සඳහා අපි ඔබට රක්ෂණ වාරිකයක් ගෙවනවා. ඒතර අදාළ සමාගම ප්‍රාරක්ෂණය නිකුත් කරනවා. ඒතර ඔවුන් අවදානම ගන්නවා යම් කිසි වෙලාවක under subscribe වුණොත් ඒ කියන්නේ අඩුවෙන් නම් ආයෝජකයෝ ඉල්ලා සිටියේ එවන් වෙලාවක ඒ ඉතුරු වෙන shares ගන්න ඒ අදාළ කම්පැනිය ගන්නට බැඳී ඉන්නවා. ඒ සඳහා ඔවුන් වාරිකාය කරනවා. එතකොට අපි ඔන්න ප්‍රාරක්ෂණය ලෙස මේ හඳුනා ගන්න. එතකොට මේකේ අනිත් පැත්ත තමයි ඊළඟ තත්වය තමයි ඔබ නිකුත් කරනවා යම් කිසි shares ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල ඔබ නිකුත් කරාට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කරනවා. මේකට අපි කියනවා over subscribe. උදාහරණයක් හැටියට අපි කලින් කතා කරපු විදිහට ඔබ ලක්ෂයක් shares නිකුත් කරනවා. මොකද වෙන්නේ? මිනිස්සු ලක්ෂ 2ක් shares ඉල්ලනවා. දැන් අදි ඉල්ලුමක්. ඔබ ලක්ෂයයි නිකුත් කරේ. දැන් මිනිස්සු ලක්ෂ 2ක් ඉල්ලලා. දැන් මේ වගේ වෙලාවට ඔබ සමානුපාතික ක්‍රමයට ඒවා බෙදා දීම සිදු කරනවා. නමුත් මේකට අපි කියනවා over subscribe. ඒතර ඉතා කෙටි කාලයක් තුල over subscribe වෙනවා කියන ආයතනයේට ඉතා ලොකු පිළිගැනීමක්. එන ආයතනය පිළිබඳව මිනිස්සු හරි උනන්දුයි මේ විශ්වාසය වැඩි. එහෙම නිසා මේ over subscribe වෙනවා කියන්නේ ඒ ආයතනයේට කීර්ති නාමයට පොසිටිව් ධනාත්මක දෙයක්. ඒතකොට ඔබ මේ දැක්කේ ඒ වෙලාවේදී ඩයලොග් සමාගම නිකුත් කරපු shares පැයක් ඇතුළත over subscribe වෙනවා. පැයක් ඇතුළත over subscribe වෙනවා. ඒක තමයි මේ ඔබට පෙන්වන්නේ. එතකොට ඔබ කියනවා ඩයලොග් ටෙලිකොම් IPO. IPO කියන්නේ මොකක්ද? Initial Public Offering. මූලික කොටස් අර්පණය. right? මහජන නිකුතුව. over subscribe. අදීල්ලුමක් over subscribe 1 hour after the opening. මේක ඕපන් කරලා පැයක් ඇතුළත ඔන්න අදීල්ලුමක් ඇවිල්ලා over subscribe වෙලා. right? මේ අපි කතා කරා 2005 දී සිදුවෙච්ච සිදුවීමක්. ඔන්න මේ over subscribe situation එක. right. එතකොට ඔන්න දැන් ඔබට පේනවා කොහොමද මේ මූලික අර්පණයක් සිදු වෙන්නේ කියලා. right. right. එතකොට අපි දැන් පළවෙනි එක ඉගෙන ගත්තා මහජන නිකුතුව නේ. මහජන නිකුතුව. දැන් අපිට දෙවෙනියට අපි දැන් අපි කීපයක් තුනක් කතා කරනවානේ. දෙවෙනි එක තමයි හිමිකම් නිකුතුව. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා rights issue කියලා. rights issue. හිමිකම් නිකුතුව. right? ඒක මොකද්ද හිමිකම් නිකුතුව කියලා කියන්නේ? දැන් හිමිකම් නිකුතුවේදී සිදු වෙන්නේ ආයතනය විසින් තමන්ගේ ඉන්න shareholders ලාට. ඉතින් ඉන්න shareholder existing දැනට ඉන්න අය. දැනටමත් සල්ලි තියෙනවා. existing shareholders ලාට ලබා දෙනවා අවස්ථාවක් තව වැඩිපුර shares ගන්න.
දැන් උදාහරණයක් විදිහට මේ දේ right issues. දැන් මේ වෙලාවේ මේ පරණ data මම ඔබට පෙන්නන්නේ ළඟදීව නෙමෙයි. එතන මෙතන තියෙනවා ඔන්න බලන්න 21 for 4. ඒ කියන්නේ ඔබට මේ අගලවත්ත ප්ලාන්ටේෂන් වල shares 4ක් තිබ්බනම් ඔයාට 21ක් ගන්න හැකියාව ලැබෙනවා. 2 for 1 ඇඩම් කැපිටල් වල එක share එකක් අතේ තියෙනවා නම් තව shares දෙකක් ගන්න ඔබට අයිතිය දෙනවා. මේකේ 1 for 1 ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් වල shares එකක් ඔබ ගාව තියෙනවා නම් ඔබට තව එකක් ගන්න අයිතිය දෙනවා. Blue Diamond Jewelry වල shares 4ක් ඔබ ගාව තියෙනවා නම් ඒ 4ට එකක් අපි ගන්න අයිතිය දෙනවා. දැන් මේක අයිතිය දෙනවා. එතකොට මොකද කරන්නේ මේ කම්පැනිය තමන්ගේ existing shareholders ලට අයිතියක් දෙනවා තව වැඩිපුර shares ගන්න. දැන් මේක එක එක proportions වලින් දෙන්න පුළුවන්. දැන් මේ ඔබට පේනවනේ proportions shares තියෙනවා 4ක් 4ට 21ක් දෙන්න. එකට දෙකක් දෙන්න. එකක් තියෙනවා නම් දෙකක් ගන්න අයිතිය දෙනවා. ඊට පස්සේ එකක් තියෙනවා නම් තව එකක් ගන්න අයිතිය දෙනවා. ඔබට 4ක් තියෙනවා නම් තව එකක් වැඩිපුර ගන්න අයිතිය දෙනවා. මේ විදිහට යම් කිසි ප්‍රොපෝෂන් එකක් අනුව ඉන්න shareholders ලාට කියනවා ඔන්න අපි තව shares නිකුත් කරනවා කම්පැනිය ඔබට කැමති නම් ඔබට අයිතිය අපි ලබා දෙනවා ඒ අලුතෙන් අපි නිකුත් කරන shares ගන්න. දැන් මේ වගේ වෙන්නේ ඇයි? දැන් ඔබ දන්නවා shareholders තමයි ආයතනයේ අයිතිකාරයෝ. දැන් එතකොට ආයතනයේ අයිතිකාරයෝ shareholders ලා ඕන ආයතනයේ අයිතිය තියාගෙන යනවා. දැන් බැරි වෙලාවත් ආයතනය තවත් කොටස් නිකුත් කරොත් මහජනතාවට තව ආයෝජකයන්ට පුළුවන් ඇවිල්ලා සල්ලි දාලා කොටස් ගන්න. එතකොට මොකද වෙන්නේ? ඉන්න shareholdersලා එහෙම නැත්නම් දැනට ඉන්න කොටස් හිමියන්ගේ අයිතිය dilute වීම එහෙම නැත්නම් අයිතිය අඩු වීම සිදු වෙන්නට පුළුවන්. දැන් ඔබ තමයි major shareholder. නමුත් දැන් ඔබ අලුත් කොටස් නිකුතුවක් කරා තව සල්ලි තියෙන ආයෝජකයෙක් ඇවිල්ලා කොටස් ගොඩක් ගත්තොත් ඔබ දැන් හිටපු හොඳ ඉහළ ශෙයාර්ස් තිබයිතිකරුවාගේ දැන් ඔන්න බලය නැති වෙලා යනවා. මොකද අලුත් එක්කෙනා දැන් ශෙයාර්ස් ගොඩක් කරගෙන දැන් ඔව් කියනවා මම තමයි මේජර් ශෙයාර්හෝල්ඩර්. එහෙම නැත්නම් අරයට 10%ක් තිබ්බේක ඔන්න දැන් අඩු වෙලා 8%ට එහෙම නැත්නම් 7%ට අඩු වෙලා. ඇයි? තව ශෙයාර්ස් ඉෂුව වෙලා තියෙනවා. වෙන ආයෝජකයෝ තමයි මේ ශෙයාර්ස් අරන් තියෙන්නේ. ඉතින් මේ අනාදී වශයෙන් දැනට සල්ලි දාලා ඉන්න කොටස් හිමියන්ට තමන්ගේ අයිතිය අඩුවීම සිදු නොවි ආයතනයට තමන්ගේ දැනට ඉන්න කොටස් හිමියන්ගෙන්ම වැඩිපුර මුදල් අරගන්න ඕන වෙලාවට මේ හිමිකම් නිකුතුවක් සිදු කරන්නට පුළුවන්. එතකොට මේ හිමිකම් නිකුතුවක් සිදු කරපුවාම අලුත් කොටස් නිකුත් කරනවා. මොකද දැන් කම්පැනිට සල්ලි ඕනේ. හැබැයි මේ අලුත් කොටස් නිකුත් කරන්නේ කාටද? ඉන්න shareholders ලටමයි. වෙන අයට ගන්න බෑ. ඉන්න shareholders ලට විතරයි නිකුත් කරන්නේ. එතකොට මේකේ අරමුණ මොකද්ද? දැනට ඉන්න shareholders ලගෙන්ම තව ටිකක් සල්ලි හොයාගන්න එක කම්පැනි. එතකොට මේක කරන්න හේතුව මොකද්ද? එතකොට ඉන්න shareholders ලගේ අයිතිය අඩුවීම, dilute වීම සිදු වෙන්නේ නැහැ. මොකද ඔවුන්ම තමයි කොටස් ගන්න. එතකොට ඔන්න තමන්ගේ තියෙන කොටස් වලට සාපේක්ෂව යම්කිසි ප්‍රමාණයකට, portion එකකට කොටස් නිකුත් කරනවා. එතකොට ඔබට එකක් තියෙනවා නම් දෙකක් ගන්න පුළුවන් යන ආදි වශයෙන්. එතකොට ඔන්න හානියක් වෙන්නේ නැහැ කිසිම shareholder කෙනෙකුට. ඔවුන්ට පුළුවන් අවස්ථාව ලැබෙනවා මේ අලුතෙන් නිකුත් කරන කොටස් වලට මුදල් ආයෝජනය කරලා ඒ කොටස් අරගන්න අයිතියේ වෙනසක් සිදු නොවන ආකාරයට. කම්පැනිටත් සල්ලි හම්බ වෙනවා. shareholders ලගේ අයිතියටත් බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? new අලුත් shares ඔන්න ඉන්න ගනුදෙනු shareholders ලා නිකුත් කරනවා. shareholders ලා කම්පැනිට සල්ලි දෙනවා. කම්පැනිට සල්ලි දෙනවා. එතකොට ඔන්න දැන් කම්පැනිට සල්ලි ලැබුණා. shareholders ලා ඉන්න shareholders ලාට අලුත් shares ලැබුණා. ඔන්න දැන් දෙපැත්තෙම ප්‍රශ්න විසඳුණා. shareholders ලාගේ අයිතිය අඩු වුණෙත් නැහැ. කම්පැනිට මුදල් අවස්ථාවයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. දැන් මෙහෙම තියෙද්දි ඔබ අහනවා මගෙන් ප්‍රශ්නයක්. දැන් ඉන්න shareholders ලා කිව්වොත් නෑ අපිට ආයෙ සල්ලි දාන්න බෑ. දැන් අපි already millions ගාණක් මේ කම්පැනිට දාලා තියෙනවා. තවත් සල්ලි දාන්න බෑ. එහෙම කිව්වොත් ඔන්න අපි කියනවා හරි එහෙනම් ඔබගේ අයිතිය විකුණන්න. දැන් අපි ඔබට නව කොටස් නිකුත් කරනවා. ඒ කොටස් ගන්න ඔයාට අයිතිය දීලා තියෙනවා. වෙන අයට ගන්න අපි අයිතිය දීලා නැහැ. දැන් ඔබ කියනවා මට මේ කොටස් එපා. මම already ඔයාලා සල්ලි දාලා තියෙන තව දාන්න නැහැ. තව දාන්න නැහැ කිව්වොත් අපි කියනවා එහෙමනම්
ඔයානේ අයිතිකාරය. ඔයා මේ කොටස් විකුණ ගන්න. එතකොට මේ හිමිකම් නිකුතුවකදී ඉන්න ෂෙයා හෝල්ඩර්ට එහෙම නැත්නම් කොටස් හිමියාට ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි ආයතනයට මුදල් දීලා මේ අලුත් කොටස් ටික තමන්ම අරගන්න එක. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට පුළුවන් තමන්ගේ අයිතිය විකුණන්න. තමන්ගේ අයිතිය විකුණන්න. එතකොට දැන් මේ වෙලාවේ අපි බලමු එකක් තියෙනවා නම් දෙකක් දෙනවා කියනවානේ. එකක් තියෙනවා දෙකක් දෙනවා. එහෙම නැත්නම් දැන් මෙයාට එකයි තියෙන ෂෙයාර්ස් මෙයාට අලුත් ෂෙයාර්ස් දෙකක් අපි දෙනවා හිමිකම් නිකුතුව යටතේ. දැන් මෙයා කියනවා මම සල්ලි දෙන්නේ නැහැ. මම මේ දෙක විකුණනවා කියලා. option to sell. මෙයා option to sell එක ගන්නවා. තමන්ගේ අයිතිය විකුණනවා. එතකොට ඔන්න ඔයාට පුළුවන් මේ වැඩිපුර හම් වෙන දෙක තමන්ගේ හිමිකම් අයිතිය වෙනත් පුද්ගලයෙකුට විකුණන්න. රයිට්ස් අපිට ට්‍රේඩ් කරන්න හැකියාව ලැබෙනවා. ඒ හැර වෙනත් ආයෝජකයන්ට ඇතුළු වීමට අවස්ථාවක් නැහැ හිමිකම් නිකුතුවක. මේ තියෙන්නේ ඔබට එවැනි හිමිකම් නිකුතුවක් සිදු වූ අවස්ථාවක්. එතකොට මෙතන ඔබට පේනවා සම්පත් බැංකුව හිමිකම් නිකුතුවක් සිදු කරනවා Basel 3 ස්ටෑන්ඩඩ්ස් මීට් කරන්නට. ඒත් හිමිකම් නිකුතුවකදී මේක මොකද වෙන්නේ? ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලටම දෙනවා. කොහොමද කියන්නේ? Sampat Bank is to undertake a right issue හිමිකම් නිකුතුවක් of 50 million ordinary voting shares. 50 million ගාන තියෙනවා. අපි 50 million ordinary voting shares. The bank said yesterday in a stock exchange filing. Shares will be issued on the basis of ඔන්න පදනම කියනවා. මොකද පදනම? 3 new shares for every 13 existing shares. ඒ කියන්නේ දැනට ඉන්න shareholders ලා ගාව තියෙන හැම shares 13කටම 3 ගාන issue කරනවා. කීය ගානද issue කරන්නේ? at a price of 250 per share. එක share එකක් 250 ගාන. current share capital කියනවා. ඔන්න ඔබට පේනවා මේ right issue එකක් නිකුත් වෙන ආකාරය. එතන මෙතන කියන purpose එක. The purpose of the right issue is to increase the tier 1 capital of the bank to comply with the Basel 3 requirements. Right? මේ අතීතයේ සිදුවෙච්ච දෙයක් ඔබට පෙන්නන්නේ Wednesday December 2017. දැන් ඔන්න ඔබට පේනවා මේ හිමිකම් නිකුතුව. මම හිතනවා ඔබට හිමිකම් නිකුතුව පිළිබඳව පැහැදිලි කියලා මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙන්න HNB එකේ right issue එකක් notice එකක් තියෙනවා. මේ notice එකත් අපි බලමු. The extraordinary general meeting held by Manhattan National Bank PLC with regard to the issuance of shares by way of right issue was successfully concluded yesterday. As per the resolution passed by majority shareholders. So, අපි දන්නවා හිමිකම් නිකුතුවක් සිදු කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කොටස් හිමියන්ගෙන් අනුමැතිය ලබා ගන්න ඕනේ. මොකද මේක සමාගම පිළිබඳව ඉතා වැදගත් තීරණයක්. ඒකට ඡන්දායිතිය තියෙන කොටස් හිමියෝ තමන්ගේ ඡන්දායිතිය භාවිතා කරලා ඒ සඳහා අනුමැතිය ලබා දීම හෝ ඒක රිජෙක්ට් කිරීම සිදු කරනවා. දැන් මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මේකදී අනුමැතිය ලැබිලා තියෙනවා. අය shareholders the bank will issue one new share ඔන්න කියන පදනම proportion එක. One new share for every 6 shares held by ordinary voting and ordinary non-voting shareholders. සාමාන්‍ය කොටස් හිමියන් සහ ඡන්දායිතිය නොමැති සාමාන්‍ය කොටස් හිමියන් වෙත ඔවුන්ගේ හැම shares 6කටම එකක් අපි මේ හිමිකම් යුතුයදී ඉෂු කරනවා කියලා තමයි මේ කියන්නේ. දැන් ඔබ හිමිකම් නිකුතුව ගැන කතා කරා. දැන් ඔන්න දිනවා ඊළඟට තුන්වෙනි එකට අපි දැන් යන්නේ. ඒකට අපි දැන් දෙකක් කතා කරා. එකක් තමයි මහජන නිකුතුව. දෙවෙනි එක අපි කතා කරා හිමිකම් නිකුතුව. එනම් ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලට සල්ලි අරගෙන ෂෙයාර්ස් නිකුත් කිරීම. දැන් ඊළඟට අපි දකින්න දේ තමයි බෝනස් ෂෙයාර්ස් right. ඒතර බෝනස් ෂෙයාර්ස් කියලා කියන්නේ සමාගමේ රඳවාගත් ලාභ සංචිත වලින් කොටසක් භාවිතා කරලා වත්මන් කොටස් හිමියන් නොමිලේ කොටස් නිකුත් කිරීම. මෙම කොටස් නිකුතුව කොටස් හිමියන් සතු කොටස් ප්‍රමාණයට අනුපාතිකව නිකුත් කරනවා. මේකෙදි හිමිකම් නිකුතුවට වඩා වෙනස තියෙන්නේ මෙතනදී කොටස් හිමියෝ සල්ලි දෙන්නේ නැහැ සමාගමට. සමාගමට මුදල් ලැබීමක් සිදු වෙන්නේ නැහැ. සමාගම තමන්ගේ තියෙනා වූ ලාභ සංචිත රඳවාගත් ලාභ භාවිතා කරලා කොටස් හිමියන්ට බෝනස් කියන්නේ ඒකනේ. right වැඩිපුර කොටස් නිකුතුවක් සිදු කරනවා. ඒ කරන්නේ මොකක්ද? මේ රඳවාගත් ලාභ කොටස් හිමියන්ට ලබා දෙනවා මොකක් හැටියටද? තවත් කොටස් හැටියට right. මේවා සල්ලි හැටියට දෙන්නේ කියලා සමාගමේ මුදල් වෙනවනේ. සල්ලි හැටියට නෙමෙයි දෙන්නේ. මොකද්ද?
කොටස් හැටියට රඳවාගත් ලාභ සංචිත වලින් කොටසක් නැවත තමන්ගේ ආයෝජකයන් එහෙම නැත්නම් කොටස් හිමියන්ට ලබා දීම තමයි මෙතන තියෙන්නේ. ඒකෝර අපි දන්නවා සමාගමක් ගත්තම මේ සමාගමේ රිසර්ව්ස් තියෙනවා. සංචිත right. ඒතර මේ සංචිතවල ප්‍රධාන වශයෙන් තියෙන රඳවාගත් ලාභ සංචිත. මේ සංචිතවල අයිතිය තියෙන්නේ අයිතිකරුවන්ට existing shareholders ලාට. ඇයි ඒගොල්ලන්ට ලැබෙන්න තියෙන දේවල් තමයි මේ සංචිත හැටියට කම්පැනි තියන් ඉන්නේ. විශේෂයෙන්ම රඳවාගත් ලාභ කියලා කියන්නේ මේගොල්ලන්ට යන්න ඕනේ. මොකද මේගොල්ලෝ අයිතිකාරයෝනේ. ඒතර සමාගම ලාභ ලබා ගත්තොත් අයිතිකාරයන්ට දෙන්න ඕනේ. දැන් මෙතනදී මේ ඒක නොදී සංචිත හැටියට රඳවාගෙන තියන් ඉන්නවා. එතකොට ඒකේ අයිතිය තියෙන්නේ මේ shareholders ලාට. එතකොට මේ shareholders ලාට මේ සංචිත භාවිතා කරලා ඔබ නව shares හැටියට මෙහි මෙය ලබා දෙනවා. එතකොට ඔන්න shares නිකුත් කරනවා. මේ සංචිත shares වලට කන්වර්ට් කරලා තමන්ගේ ඉන්න shareholders ලාට නිකුත් කරනවා. මේකට අපි කියනවා බෝනස් නිකුතුවක් කියලා. ඒතර බෝනස් නිකුතුවක මත තියාගෙන කොටස් හිමියෝ 7-5ක්වත් ගෙවන්නේ සමාගමට මුදල් ලැබෙන්නේ නැහැ. no cash movement. මුදල් උමාරුවක් සිදු නොවේ. ඒතර මේ ලැබෙන shares මේ shareholders වලට නැත්නම් කොටස් හිමියන්ට පුළුවන් මාකට් එකේ විකුණන්න. ඒක අනේ විකුණන්න ඔවුන්ට අවස්ථාව තියෙනවා. එහෙමනම් ඔන්න දැන් අපි තුනම කතා කරලා ඉවරයි. ප්‍රධාන වශයෙන් කොටස් නිකුත් කළ හැකි ආකාර. පළවෙනි එක තමයි මහජන නිකුතුව, දෙවෙනි එක හිමිකම් නිකුතුව ඒවත් right issue, තුන්වෙනි එක බෝනස් නිකුතුව. ඒවත් බෝනස් issue. right. දැන් අපි කතා කරමු කොටස් වෙළඳාම සම්බන්ධයෙන්. right. කොටස් වෙළඳාම ආයෝජකයන් අනාගත මිල අපේක්ෂණ පදනම් කරගෙන කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදු කරනවා. එතකොට මේ කොටස් වෙළඳපළට ඔබ ගමන් කරොත් ආයෝජකයෙකු හැටියට ඔබට කොටස් වෙළඳපළේ ප්‍රතිලාභ ලැබෙන ආකාර දෙකක් තියෙනවා. දැන් එක ආකාරයක් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා ලාභයෙන් අංශයක්, ලාභයෙන් කොටසක්, ඒවත් ලාභාංශ ඔබට ලැබෙනවා. ඒක ඔබට ලැබෙනා වූ ප්‍රතිලාභයක්. ඊළඟ දේ තමයි දැන් මත තියාගන්නේ ලාභාංශ ලැබෙන්නේ ඔබ කොටසේ අයිතිය රඳවා තියා ගන්නකන් තමයි ලැබෙන්නේ. මොකද එතනදී අයිතිය ඔබ ගාව තියෙන්නේ. ඒ ඔබ ගාව තියෙන වත්කමට කොටස් කියන වත්කමට මූල්‍ය වත්කමට ප්‍රතිලාභ හැටියට ලැබෙන්නේ මොකද්ද? ලාභාංශ. දැන් ඔබට ඊළඟට එක තමයි කොටස් විකිණීම. එහෙනම් අයිතිය අතෑරීම. එතකොට ඔබ මිලට ගන්නවා ඊළඟට ඔබ කොටස් විකුණනවා. එතකොට මේ කොටස් වෙළඳපොළ තුල කොටස් වෙළඳාමේදී ආයෝජකයෝ කොටස් බිනදී ගැනීම සහ විකිණීම කියන මත buy and sell කියන එක කරනවා. එතකොට ආයෝජකයෝ මේ කොටස් අදාළ සමාගමේ performance අනුව මිලදී ගන්නවා අනාගතයේදී එහි මිල ඉහළ යායයි සිතමින්. right. එතකොට අනාගත මිල අපේක්ෂණයන්ට අනුව එම අපේක්ෂණයන් පදනම් කරගෙන ආයෝජකයෝ කොටස් බිලදී ගැනීම විකිණීම සිදු කරනවා. එතකොට මේකෙන් ලැබෙන ලාභය තමයි අඩු මිලට කොටස් මිලටගෙන වැඩි මිලට කොටස් විකුණා ලබන ලාභය. මේකට අපි වචනයක් කියනවා ප්‍රාග්ධන ලාභ කියලා. ඒක මතක තියාගන්න මෙතනදී වෙන්නේ ඔබ මූල්‍යවත්කමක් අත්පත් කරගන්නවා ඊළඟට ඒ වත්කම විකුණා එහි අයිතිය අතාරිනවා. එතකොට මූල්‍යවත්කමක් ඔබ කොටස් කියන මූල්‍යවත්කම ඔබ අඩු මිලට අරගෙන අපි හිතමු ඔබ කොටස ගන්නවා අද රුපියල් 20ට. අද රුපියල් 20ට කොටස් අරගෙන ඔබ මාස 6කින් රුපියල් 25ට විකුණනවා. එතකොට ගත් මිල කීයද 20යි විකුණු මිල 25යි ඔබේ ලාභය රුපියල් 5යි. දැන් ඔබට මේ ලාභය ලැබුණේ මේ කොටස විකුණලා. දැන් තවදුරටත් ඒ කොටස ඔබට අයිති නැහැ. යනවා අයිතිය අතහැර තමාගේ මූල්‍යවත්කම විකිණීම තුළ ලැබෙනා වූ ලාභය තමයි අපි ප්‍රාග්ධන ලාභයක් ලෙස හඳුන්වන්නේ. එතකොට වත්කමක් මිලදීගෙන එම වත්කම විකුණා මිලදීගත් මිලට වඩා වැඩියෙන් විකිණීම තුළ ලැබෙනා වූ ලාභය අපි ප්‍රාග්ධන ලාභය ලෙස හඳුනා ගන්නවා. දැන් මේක ලාභ වෙන්නත් පුළුවන් අලාභ වෙන්නත් පුළුවන්.
දැන් ඔබ අද රුපියල් 20කට මාකට් එකෙන් කොටසක් මිලට ගෙන්න මාස 6කින් 25ට වික්කොත් ඔබට රුපියල් 5ක ලාභයක් ලැබෙනවා. අපි ඒකට කියනවා පාක්දාන ලාභ. හැබැයි බැරි වෙලාවක් කොටස් වෙළඳපොලේ ප්‍රශ්නයක් නිසා හරි සමාගමේ තියෙන ගැටලුවක් නිසා හරි ඔබ අද රුපියල් 20ට මිලට අරගෙන මාස 6කින් ඔබට විකුණන්න පුළුවන් උනේ රුපියල් 15ට නම් එතනදී ඔබ ප්‍රාග්ධන අලාභයක් ලබනවා. කීයකද? රුපියල් 5ක ප්‍රාග්ධන අලාභයක් ලබනවා. right? එතකොට කොටස් මිලදීගත් මිල සහ විකුණු මිල අතර වෙනස ප්‍රාග්ධන ලාභ අලාභ ලෙස අපට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එහෙමනම් දැන් ඔබගෙන් මම අහුවොත් කොටස් ආයෝජනයේ යෙදෙන ආයෝජකයෙකු ප්‍රතිලාභ ලබා ගන්නා වූ ප්‍රධාන ආකාර දෙක මොකක්ද කියලා පළවෙනි ආකාරය තමයි ලාභාංශ ලෙස ලබා ගන්නා වූ මුදල්. ලාභාංශ ලෙස ලබා ගන්නා වූ ප්‍රතිලාභ. දෙවෙනි ආකාරය තමයි මොකද්ද? ප්‍රාග්ධන ලාභ. එහෙවත් කොටස් මිලදී ගැනීම සහ විකිණීම යන වෙළඳාම මගින් ලබන්නා වූ ලාභ. ඔන්න කොටස් ආයෝජකයෙකුට තිබෙනවා ප්‍රතිලාභ. දැන් මේ මෙහෙම කොටස් මිලදී ගැනීම විකිණීම කරන ආයෝජකයෝ ඔවුන්ගේ අපේක්ෂාවන් සහ ඇටිටියුඩ්ස් එහෙම නැත්නම් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවා. අපි හඳුනා ගන්නවා වලසුන් සහ වෘෂභයන් ලෙස මාකට් එකේ බුල්ස් ඇන්ඩ් බෙයාර්ස් right. එතකොට මේක ඇවිල්ලා මේක ටර්ම් එක මේ පාරිභාෂික වචනයක් මේ කොටස් වෙළඳපොළ සම්බන්ධව. එතකොට මේ හිටපු ගාම ප්‍රශ්න අහනවා කොටස් වෙළඳපොලේ සිටින වලසුන් සහ වෘෂභයන් පිළිබඳව ලියන්න. මේ ළමයා අහන වලසුන් සහ වෘෂභයන් කොහෙද කොටස් වෙළඳපොලේ වලසුන් සහ වෘෂභයෝ ඉන්නේ සූ එකේ කියන. right. දැන් මේක ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. මේක ඇවිල්ලා ඒ ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව ඔවුන්ගේ ආයෝජන ට්‍රෙන්ඩ් එක අනුව අපි කියනවා වචනයක්. ඒක මොකද්ද මේ වලසුන් කියන්නේ? වලසුන් කියලා කියන්නේ කොටස් මිල අඩු වෙනකොට තවත් අඩු වෙයි කියලා කොටස් විකුණා දමන කට්ටිය. ඒකට මේගොල්ලෝ මොකද කරන්නේ? දැන් ඔන්න කොටස් අඩු වෙගෙන යනවා. දැන් රුපියල් 50යි 45යි 40යි 35යි 30යි ওই විදිහට අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන යනකොට මොකද මේගොල්ලෝ කරන්නේ? මේගොල්ලන්ට හිතෙන දේ තමයි මේගොල්ලන්ගේ හිතෙන දේ තමයි වැදගත්. මේගොල්ලෝ හිතනවා දැන් ඔන්න කොටස් මිල අඩු වෙනවා. මේක තවත් අඩු වෙයි. ඒ නිසා අපි ඉක්මනට කොටස් විකුණන්න. ඉක්මනට කොටස් විකුණලා තවත් අඩු වුණාට පස්සේ අපි ගමු. එතකොට උඟාක් අඩු වුණාම අරගෙන අපිට පුළුවන් ආයි වැඩි වෙනකොට විකුණන්න. දැන් මොකද කරන්නේ? 40 තියෙන කොටස sorry 50යි නම් දැනට ට්‍රේඩ් වෙන්නේ. දැන් මේක අඩු වෙන්න පටන් ගන්නකොට 49 48 47 46 විතර මේක විකුණලා දාන්න. මේගොල්ලෝ බලන්න ඔන්න දැන් අඩු වෙන්නයි යන්නේ. මේ තවත් අඩු වෙයි කියලා මේගොල්ලෝ විකුණනවා. විකුණලා අඩු වෙන්න දෙනවා. දැන් ඔක අඩු වෙගෙන යනවා 40 39 විතර යනකොට ඔන්න ඔයගොල්ලන්ට දෙනවා දැන් ඔන්න රයිට්. දැන් බොටම් එකට ගිහලා තියෙන දැන් අඩු වෙලා තියෙන්නේ. දැන් අපි ඔන්න දැන් තව ටිකක් වැඩි වෙන්න යන්නේ. එහෙනම් අපි මේක දැන් යටින් ගමු කියලා අඩු මිලට ආපහු අරගෙන ආපහු වැඩි වෙනකොට විකුණනවා. මේගොල්ලන්ගේ කාර්යය තමයි මේගොල්ලෝ ඇවිල්ලා ටිකක් පෙසිමිසම් එහෙම නැත්නම් නෙගටිව් කට්ටිය මේගොල්ලෝ හිතන්නේ කොටස් මිල අඩු වෙන්න ගත්තොත් තව තවත් අඩු වෙයි තව තවත් අඩු වෙයි කියලා. මේගොල්ලන්ගේ වැඩේ තමයි ඉක්මනට අඩු වෙනකොට ටක් ගාලා තමන්ගේ අතේ තියෙන ෂෙයාර්ස් විකුණලා දාන්න. මේ වලසුන් ක්‍රියාකාරී වෙනකොට වෙනවා ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? දැන් මේගොල්ලන්ගේ ප්‍රශ්නේ තමයි දැන් කොටස් අඩු වෙනකොට මේගොල්ලෝ ටක් ගාලා විකුණන්න හදනවා. විකුණන්න හදනවා කියන්නේ මොකද්ද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. sorry සැපෙම වැඩි වෙනවා. ඇයි? දැන් මේ කොටස් වල ඉල්ලුම අඩු වෙලා සැපෙම වැඩි වෙලා තමයි මේක දැන් මේ මිල බහින්නේ. දැන් මිල බහිනකොට මේගොල්ලෝ බය වුණාම තවත් සැපෙම වැඩි කරනවා. ඒගොල්ලෝ විකුණන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? සැපෙම වැඩි වෙලා තව තවත් කොටස් මිල පහළ යනවා. තව තවත් කොටස් මිල පහළ යනවා. වලසුන් ක්‍රියාකාරී අවධියක අපිට පේනවා කොටස් මිල පහළ යෑමක් සිදු වෙනවා. දැන් වෘෂභයෝ කියලා කියන්නේ මීට වඩා වෙනස්. බුල්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඉදිරියට යන අයනේ. දැන් මේගොල්ලෝ හරි ධනාත්මක කට්ටිය. ධනාත්මක කට්ටිය. දැන් මේගොල්ලෝ බලන්නේ තමයි කොටස් මිල පොඩ්ඩක් ඉහළ ගියොත් මේගොල්ලෝ හිතනවා තව යයි ඊට. තව ඉහළ යයි. තව ඉහළ යයි කියලා කොටස් මිලට ගන්න. දැන් උදාහරණයකට රුපියල් 20ට තියෙන කොටස දැන් වැඩි වෙනවා. 21 22 23 දැන් මේගොල්ලෝ ගන්නවා. 24ට යනවා. ඒත් ගන්නවා. ඇයි අපි යනවා ඇයි? නෑ තව යයි. 25 තව යයි කියලා ගන්නවා.
දැන් මේගොල්ලෝ මොකද කරන්නේ ඉල්ලුම ඇති කරනවා දැන් මේ වෙලාවේදී මොකද වෙන්නේ දැන් සැපයුම අඩුයි ඉල්ලුම වැඩි වෙනවා එතකොට කොටස් මිල කොහොමද ටික ටික ඉහළ යනවා එතකොට මේගොල්ලන්ගේ අදහස තමයි කොටස් මිල තව තවත් ඉහළයයි ඒක ඉහළටම ගියාම තමන්ගේ කොටස් විකුණලා අධික ලාභයක් ලබා ගැනීම. එතකොට ඒගොල්ලෝ දිගින් දිගට කොටස් අරගෙන ඉහළ තැනට කොටස් මිල ගියාට පස්සේ ඔවුන් ඒක විකුණලා දාලා අධික ලාභයක් ලබා ගන්නවා. මේක තමයි වෘෂභයන්ගේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ ඔබට පේනවා දැන් මේගොල්ලන්ගේ අදහස් දෙකක් තියෙන්නේ නේ. වලසුන් ඍණාත්මකයි. ඕන් හිතනවා කොටස් මිල අඩු වෙනකොට හිතනවා තවත් අඩු වෙයි කියලා තමන්ගේ අතේ තියෙන කොටස් විකුණන්න හදනවා. වෘෂභයෝ කියන්නේ පොසිටිව් කට්ටිය. කොටස් මිල ඉහළ යනකොට තව තවත් ඉහළ යයි කියලා තව තවත් කොටස් මිල දී ගන්න. ඉල්ලුම වැඩි කරනවා. right? ඒතකොට වලසුන් ක්‍රියාකාරී අවධියක කොටස් මිල පහත යාමක් සිදු වෙනවා. වෘෂභයන් ක්‍රියාකාරී අවධියක කොටස් මිල ඉහළ යාමක් සිදු වෙනවා අපිට දක්න ලැබෙනවා. ඒතකොට මේ ආයෝජකයන්ගේ අදහස් අනුව ආකල්ප අනුව තමයි මේ වචන දෙක අපි භාවිතා කරන්නේ. ඔබට මේ පේන්නේ එක තමයි මේ බුල් මාකට් එක ඉහළ යාමක් සිදු වෙනවා බෙයා මාකට් එකදී පහළ යාමක් සිදු වෙනවා. ඊළඟට ඔබ දැනගත යුතු දේ තමයි කොටස් වෙළඳපොළ හා සම්බන්ධ මධ්‍යම තැන්පතු ක්‍රමය. දැන් කොටස් වෙළඳපොළ අපි කිව්වා ෂෙයා සර්ටිෆිකේට්ස් එහෙම නැත්නම් කොටස් සහතික පත්‍ර නිකුත් කිරීමක් සිදු වෙන්නේ නැහැ කියලා. ඒක කොටස් වෙළඳපොළ ගණදුණු වලට සහභාගී වන්නෝ මේ තැන්පත් ක්‍රමයේ ගිණුම් පවත්වාගෙන යනවා. ඒ හරහා කොටස් මිලදී ගැනීම විකිණීම සිදු කරනවා. මධ්‍යම තැන්පතු ක්‍රමයේ කොටස් වෙළඳපොළ ගණදුණු කාර්යක්ෂමව සිදු කර ගැනීමට උපකාරී වන්නා වූ ක්‍රමයක්. ඒකට මෙහි කොටස් වල තොරතුරු වෙළඳාම් පිළිබඳ තොරතුරු හුවමාරුව පිළිබඳ තොරතුරු සටහන් වෙන්නේ විද්‍යුත්මය වශයෙන්. right? විද්‍යුත්මය වශයෙන් සටහන් වෙනවා කිසිම කොළ කෑලි හුවමාරුවක් වන්නේ නැහැ නිර්ලේඛන ක්‍රමයක්. right? එතකොට මේකේ තමයි ආයෝජකයෝ තමන්ගේ ආයෝජක ගිණුම් පවත්වාගෙන යන්නේ. ඒ ආයෝජක ගිණුම් වල තමයි මිලදී ගැනීම සහ විකිණීම පිළිබඳව සටහන් සිදු වෙන්නේ. right? එතකොට මෙහෙම නිර්ලේඛන ක්‍රමයකට ආයෝජකයන්ගේ ගිණුම් හරහා කොටස් වෙළඳාම සිදු වෙන නිසා කොටස් ඉක්මනින් හිමිකම් පැවරීමට වෙළඳාම් කිරීමට විකිණීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අර අපි කලින් කතා කරා වගේ ලේඛන හා සම්බන්ධව තිබෙනා වූ අතිශය කාලය වැය වෙන වියදම්කාරී අකාර්යක්ෂම වැඩ කටයුතු සියල්ලම මේ විද්‍යුත් ප්ලැට්ෆෝම් එක හරහා නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කොටස් වෙළඳපොළ ගණදුණු පිරිවැය අඩු වෙනවා. ගණදුණු පියවීමට යන කාලය ඉතුරු වෙනවා. ඒ සියල්ල හරහා මේ විද්‍යුත් වෙළඳ ක්‍රමය තුල කොටස් වෙළඳපොළ ගණදුණු වල කාර්යක්ෂම බව. එනම් අඩු කාලයකින් අඩු පිරිවැයකින් වැඩි ගණදුණු ප්‍රමාණයක් සිදු කිරීමට ඇති හැකියාව ඉහළ යනවා. එතකොට මේක තමයි මධ්‍යම තැන්පතු ක්‍රමය හා කොටස් වෙළඳපොළ පිළිබඳව අපිට කතා කරන්නට තියෙන්නේ. දැන් ඊළඟට ඔබත් මාත් කලින් කතා කරලා තියෙනවා මේ ප්‍රාග්ධන වෙළඳපොළ ඒ හරහා විශේෂයෙන්ම කොටස් වෙළඳපොළ නියාමනය කිරීමට නියාමකයෙක් ඉන්නවා. ඒ නියාමකයා තමයි ශ්‍රී ලංකා විනිමය හුවමාරු කොමිෂන් සභාව. විනිමය හුවමාරු කොමිෂන් සභාව. එතකොට මේක අහන්න දාලා මේ පොඩි වැරද්දක් තියෙනවා ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය හුවමාරු කොමිෂන් සභාව. මේක ඔබ හදාගන්න ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් හුවමාරු කොමිෂන් සභාව. Securities and Exchange Commission. ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය හුවමාරු කොමිෂන් සභාව. තොර ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ මේගොල්ලෝ කාර්ය මොනවද? මේක විභාගයේදී තොපකින් අහලා තිබ්බා. ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් හුවමාරු කොමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද? ශ්‍රී ලංකාවේ මේගොල්ලෝ කාර්යය ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ ව්‍යාපාරික ආයතන ලියාපදිංචි කිරීම. ඒතකොට ඔබට මේ මේ ෂෙයාර්ස් ලිස්ට් කරන්න ඕනේ නම් ඔබ යන්න ඕනේ කාහරාද ශ්‍රී ලංකා විනිමය ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය හුවමාරු කොමිෂන් සභාව හරහා. කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වූ සමාගම් අධීක්ෂණය හා නියාමනය. එතකොට මේ Securities and Exchange Commission එක හරහා
ඒ සමාගම් වලට කියනවා ඔබ මේ කාලයේදී ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුයි. ඔබගේ අධ්‍යක්ෂවරුන්ගේ වෙනසක් වෙනවා නම් ඒවා දැනුම් දිය යුතුයි. අධ්‍යක්ෂකවරුන් ලබා ගන්නා වූ ශ්‍රේයස් පිළිබඳව දැනුවත් කළ යුතුයි. මේ ආදී වශයෙන් ඔවුන්ට විවිධ නියාමන අවශ්‍යතා පනවනවා මේ සුලකුම් පත්තා විනිමය හුවමාරු කොමිෂන් සභාව. එම නියාමනය අවශ්‍යතා ඒ අදාළ සමාගම් විසින් පරිපූර්ණය කළ යුතුයි. එතකොට ඒ සමාගම් වල ක්‍රියාකාරීත්වය, ඔවුන්ගේ ආයතනික යහපාලනය සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වය යනාදිය පිළිබඳව මේ ශ්‍රී ලංකා සුරකුම් පත්තා විනිමය හුවමාරු කොමිෂන් සභාව නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සිදු කරනවා. එතකොට මොවුන්ගේ තවත් කාර්යයක් තමයි කොටස් වෙළඳපොළ කටයුතු තමත් ක්‍රියාශීලී ඇක්ටිව්ලි සහ පාරදෘශ්‍ය ලෙස ට්‍රාන්ස්පරන්ට් පවත්වාගෙන යාම. ඊට මේගොල්ලෝ නියාමකයෙක් වශයෙන් කොටස් වෙළඳපොළ කටයුතු වලට පහසුකම් සපයන සර්විසස් සපෝට් සපයන කොටස් හුවමාරුකරුවන්, කොටස් තරවකරුවන්, ෂෙයා බ්‍රෝකර්ස්, ඒකක භාර කළමනාකරුවන්, ආයෝජන කළමනාකරුවන්, ආන්තික සැපයුම්කරුවන්, ණය ඇගයීමේ ආයතන, මේ සියලු ආයතන කොටස් වෙළඳපොළ කටයුතු වලට සහ අනිකුත් මේ ප්‍රාග්ධන වෙළඳපොළ හා සම්බන්ධ මේ ආයතන වලට අවශ්‍ය බලපත්‍ර ලබා දීම, නියාමනය සහ අධීක්ෂණය මෙම මේ ශ්‍රී ලංකා විනිමය සුරකුම් පත්තා විනිමය හුවමාරු කොමිෂන් සභාව මගින් තමයි සිදු කරන්නේ. ඊළඟට ලියාපදිංචි ඔබගෙන් ඇහුවොත් එහෙම කොටස් තරවකරුවෙකුට ලියාපදිංචි වීමට ගමන් කළ යුතු නියාමකයා කවුද? ශ්‍රී ලංකා සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාව. ඊළඟට ලියාපදිංචි සමාගම් වලට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමට අවස්ථාවක් ලැබෙන ලෙස කොටස් වෙළඳපොළ කටයුතු සාර්ථකව කාර්යක්ෂමව පවත්වාගෙන යාම. ඊළඟට විදේශ ආයෝජකයන් හරහා රටට විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගලා යාම සඳහා පහසුකම් සැලසීම. මේකෙන් කියන්නේ මොකද්ද? දැන් සමාගම් වලට Tamanට මුදල් අවශ්‍ය වුණාම ඒ මුදල් ලබා ගැනීමට තිබෙන්නේ අවස්ථා දෙකයි. එකක් තමයි ඔවුන්ට පුළුවන් කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය ලෙස මුදල් ලබා ගන්න. එහෙම නැත්නම් ණය ලබා ගැනීම සඳහා ණය සුරකුම්පත් නිකුත් කිරීම හෝ ණය ලබා ගැනීම සිදු කළ යුතුයි. එතකොට මේ තමන්ගේ ප්‍රාග්ධනය සපයා ගැනීමට කොටස් වෙළඳපොළට එනකොට ඒ කොටස් වෙළඳපොළ හුඟක් කාර්යක්ෂම නම් විදේශ ආයෝජකයෝ ඇතුළු රටේ ආයෝජකයෝ ගොඩක් ඒ වෙළඳපොළේ ඇවිල්ලා උනන්දුවෙන් මුදල් ආයෝජනය කිරීමට බලාගෙන ඉන්නවා නම් ඔවුන්ට ඉතා පහසුයි තමන්ගේ කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය ආයතනයට සපයා ගන්න. මොකද ආයෝජකයෝ ඉන්නවා, සල්ලි දාන්න කැමති, ආයෝජනය කරන්න කැමති, මුදල් තියෙනවා, විදේශ ආයෝජකයෝ ඉන්නවා. මේ නිසා ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම, ආයතනයට ලබා ගැනීම පහසුයි තමන් කොටස් ඉකුල්. නමුත් යම් කිසි වෙලාවක එහෙම ආයෝජකයෝ විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය වීම සිදුවෙන්නේ නැත්නම් ඔන්න සමාගම් වලට මේ කොටස් විකුණලා මුදල් හොයා ගැනීම අමාරු වෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකා සුරකුම් පත්තා විනිමය හුවමාරු කොමිෂන් සභාවේ කාර්යයක් තමයි මේ කොටස් වෙළඳපොළවත් ප්‍රාග්ධන වෙළඳපොළ ඉතා ක්‍රියාකාරී ලෙස පවත්වාගෙන යමින් එහි පාරදෘශ්‍යභාවය, ක්‍රියාශීලීභාවය වැඩි කරලා වෙළඳපොළ කටයුතු සඳහා දේශීය හා විදේශ ආයෝජකයෝ ආකර්ෂණය කරගෙන. එහෙම ආකර්ෂණය කරගෙන ඒ කොටස් වෙළඳපොළ ප්‍රාග්ධන ආයෝජනය පිළිබඳව ප්‍රවර්ධන කටයුතු කරලා ආයෝජකයෝ එනකොට සමාගම් වලට නිකම්ම තමන්ගේ කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය ලබා ගැනීමට ඇති හැකියාව ඉහළ යනවා. ඉතින් මේක තමයි ඔවුන්ගේ තවත් ප්‍රධාන කාර්යයක් වෙන්නේ. ඊළඟට අපි කයිනුත් කතා කරා කොළඹ කොටස් හුවමාරුව සම්බන්ධයෙන්. දැන් ඔබෙන් පසුගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න අහද්දී ඔබෙන් අහලා තියෙනවා මේ දෙකම. ශ්‍රී ලංකා සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය මොනවාද? ඊළඟට කොළඹ කොටස් හුවමාරුව පිළිබඳව පැහැදිලි කරන්න. නැතිසක අහලා දින්න. right? ඒතර මේ කොටස් හුවමාරුව ගත්තොත් අපි දැන් කතා කරා මේක සංවිධානාත්මක රාමුවක් කොටස් වෙළඳාම සිදු කිරීම සඳහා පහසුකම් සපයන. ඒතර ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගම් වල කොටස් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර හුවමාරු වීමට වෙළඳාමට තිබෙන්නා වූ ස්ථානය එවත් සංවිධානයත්මක ක්‍රමය කොළඹ කොටස් හුවමාරු ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්.
එතකොට මේ කොටස් හුවමාරුවේ කොටස් හුවමාරුව එහෙම නැත්නම් අලවිය වෙළඳාම සිදු කර හැක්කේ කොටස් තරවකාර ආයතන හරහා තමයි ආයෝජකයන්ට මේක කරන්නට පුළුවන්. එතකොට මේ සමාගම් වලට කොටස් ප්‍රාග්ධනය රැස් කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන් කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වෙලා ප්‍රාථමික කොටස් නිකුතුවක් සිදු කරලා මහජනයාට කොටස් අලෙවි කරලා ප්‍රාග්ධනය රැස් කරන්න. එතකොට මේ කොළඹ කොටස් හුවමාරුවේ ෂෙයාර්ස් එහෙම නැත්නම් කොටස් වලට අමතරව ණය කර සහ වෙනත් සුරකුම්පතුත් ලිස්ට් කරලා ලයිස්තුගත කොට වෙළඳාම් කිරීම අපිට දක්නට ලැබෙනවා. ඒ එසේ වෙළඳාම් කරලා ප්‍රාග්ධනය සපයා ගැනීමට අවස්ථාව සලසනවා. එතකොට මේක තමයි කොළඹ කොටස් හුවමාරු පිළිබඳව සංක්ෂිප්තව අපිට දක්වන්නට පුළුවන් කරුණු වෙන්නේ. right. දැන් ඔබෙන් ඊළඟට අපි අහුවොත් කොටස් වල ආයෝජනය කරපුවම ලැබෙන ප්‍රතිලාභ මොනවාද? ප්‍රතිලාභ ප්‍රසාන වශයෙන් කොටස් දෙකයි. අපි මේක ටිකකට කලිනුත් කතා කරා. පළවෙනි එක ලාභාංශ, දෙවෙනි එක ප්‍රාග්ධන ලාභ. ලාභාංශ කියලා අපි හඳුන්වන්නේ සමාගමක් තම ලාභයෙන් කොටස් හිමියන්ට බෙදා දෙන ලාභ කොටස්. මේක වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව හෝ කලින් කලට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරන පරිදි ලාභය අනුව බෙදා දීම සිදු වෙනවා. ප්‍රාග්ධන ලාභ කියලා කියන්නේ කොටස් හිමියන් තම කොටස් වෙළඳපොලේ විකුණා ලබා ගන්නා වූ ලාභ. එතකොට කොටස් අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණවපුවම ප්‍රාග්ධන ලාභ ජනිත වෙනවා. මේක තමයි කොටස් ආයෝජනයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන් ආයෝජකයන්. දැන් ඔබ මේ දකින්නේ එහෙම ලබා දුන්න දාභාංශ පිළිබඳ තොරතුරු. අපි මේ පරණ තොරතුරු තමයි හැම වෙලාවෙම දක්වන්නේ, අලුත් මේවා නෙමෙයි. ඔබට පේනවා මේ කලකට පෙර 2018 කෑෂ් ඩිවිඩන්ඩ් මුදල් වශයෙන් ගෙවන ලාභාංශ පිළිබඳව එනවුන්ස්මන්ට් එකක්. ඒ කෝඩ් කියලා කියන්නේ අදාළ ආයතනයේ කෝඩ් එක. අපි AEL කියලා කියන්නේ access සමාගම, right? dividends per share. ෂෙයාර් එකකට ලැබෙන ඩිවිඩන්ඩ් ප්‍රමාණය 725යි. 725යි. ටයිප් එක මොකද්ද? ඉන්ටරිම්. ඉන්ටරිම් කියන්නේ මැදදී දෙන ඩිවිඩන්ඩ් එක. මේ අන්තිම එක නෙමෙයි. මේක තමයි මැදදී දෙන්නේ ඉන්ටරිම්. XD date කියලා කියන්නේ මෙන්න මේ දවසට ඉන්න ෂෙයාර් හෝල්ඩර්ස්ට තමයි මේ ඩිවිඩන්ඩ් එක දෙන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් 11 2018 ඔයා ගාව ෂෙයාර්ස් තිබ්බොත් එහෙම තියන අයට තමයි මේ ඩිවිඩන්ඩ් එක හම්බෙන්නේ. එදාට තිබ්බේ නැත්තම් හම්බෙන්නේ නැහැ. එදා වෙනකොට තියෙන්න ඕනේ. නේ? එතකොට දැන් 12 වෙනිදාට ඔය අරගත්තා කියලා හම්බෙන්නේ නැහැ. 11 වෙනිදා වෙනකොට ඔයා ගාව ෂෙයාර්ස් තිබ්බොත් ඒ තියෙන ෂෙයාර්ස් ගානට තමයි 725 ගානේ හම්බෙන්නේ. එතකොට ඔනේ XD date කියන්නේ payment date කියලා කියන්නේ දැන් මේ 11 වෙනිදා ෂෙයාර්ස් තිබ්බායට ෂෙයාර් එකකට 725 ගානේ හම්බ වෙනවා. ඒ හම්බෙන මුදල ගෙවන්නේ මෙන්න මේ payment date. ඒ කියන්නේ 20 වෙනිදාට තමයි ගෙවීම සිදු කරන්න. 11 වෙනිදා තමන් ගාව තියෙන ෂෙයාර්ස් ප්‍රමාණයට ෂෙයාර් එකකට 725 ගානේ හම්බ වෙනවා. මේක ෆයිනල් එක නෙමෙයි මැදදී දෙන ඩිවිඩන්ඩ් එකක්. මේ ඩිවිඩන්ඩ් එකේ ගෙවීම කරන්නේ දෙසැම්බර් 20. මේක තමයි මේ කියන්නේ. right? එතකොට මේ මෙතන ඔබට පේනවා මේක දිනවා ෆයිනල් කියලා. ඒ කියන්නේ මේ 1.50 දෙනවා ෂෙයාර් එකකට ෆයිනල්. ෆයිනල් කියන්නේ මේ අන්තිම එක. මේකට එහා දෙන්නේ නැහැ. මේක තමයි අන්තිම ඩිවිඩන්ඩ් එක. ඊළඟ උන් ප්‍රකාශ කරනවා. එතන ඉන්ටරිම් දෙන්නත් පුළුවන්, ෆයිනල් දෙන්නත් පුළුවන්. දැන් අපිට මෙතන පෙන්නනවා මේ සම්පත් බැංක් එකේ 2013 ඉඳලා 2017 දක්වා ඩිවිඩන්ඩ්ස් ගෙවූ ආකාරය නේ. එතකොට ඔන්න ඩිවිඩන්ඩ්ස් ගෙවනවා රුපියල් 8ක් ෂෙයාර් එකකට 2013. 2014 රුපියල් 11ක් ෂෙයාර් එකකට ගෙවනවා. 2015 රුපියල් 13ක් ගෙවනවා ෂෙයාර් එකකට. 2016 18.75ක් ගෙවනවා. 2017 17.20ක් ගෙවනවා. එතකොට මේ අපිට පේනවා ඩිවිඩන්ඩ්ස් per share ඉහළ යාමක් දක්න ලැබෙනවා. gross dividend paid ඉහළ යාමක් දක්නට ලැබෙනවා. දැන් එය සාකච්ඡා කිරීමෙන් පස්සේ දැන් අපි ඊළඟට බලන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි මේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් මිල දර්ශක කියන එක. එතකොට මේ මිල දර්ශක කියලා කියන්නේ සාමාන්‍යයෙන් දර්ශකයක් කියන්නේ ඔබට යම් කිසි දෙයක් පිළිබඳ තොරතුරු ලබා දෙන්නා වූ ක්‍රමවේදයක්. එතකොට දර්ශක දිහා බලලා අපිට කියන්න පුළුවන් මේ කියන දේ අනුව මේ දර්ශකයේ වෙනස් වීම අනුව මාකට් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා.
එහෙම දෙයකට තමයි මේ දර්ශක කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපිට මේ දර්ශක දක්වලා ලැබෙන කීපයක් ඒ අතරින් වඩා ප්‍රසිද්ධ දෙක තමයි සියලු කොටස් මිල දර්ශකය එහෙම නැත්නම් ASPI සහ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය. S&P ශ්‍රී ලංකා 20 දර්ශකය. දැන් මේ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය ගැන මම දැක්කා මේ දිගින් දිගටම විභාගයේ ප්‍රශ්න අහලා තියෙනවා. බලමු මොකද්ද මේ කියලා. එතකොට මේ ASPI එහෙම නැත්නම් සියලු කොටස් මිල දර්ශකය කියලා කියන්නේ කොටස් වෙළඳපොලේ ලේඛනගත listed මම ලයිස්තුගත කරන ලද සියලුම සමාගම් වල කොටස් මිල ඇතුළත් වන දර්ශකය. දැන් මේ කොටස් මිල දර්ශකය ඉහළ යනකොට ඒ දර්ශකයෙන් අපිට කියනවා කොටස් වලට ඉල්ලුම වැඩි, කොටස් වල වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වැඩි කියලා. එතකොට යම් කිසි වෙලාවක සියලු කොටස් මිල දර්ශකය ඉහළ යනවා නම් එයින් ආයෝජකයන්ට දෙන පණිවිඩය තමයි දැන් කොටස් වල වෙළඳපොළ හොඳට ක්‍රියාකාරී වෙනවා, කොටස් ඉල්ලුම වැඩි, ඒ නිසා ඔන්න මේ දර්ශකය ඉහළ යනවා. සියලු කොටස් මිල දර්ශකය පහළ යනවා නම් ඔන්න ඒකෙන් ඔබට පෙන්නනවා ඔන්න කොටස් විකිණීමේ ප්‍රවණතාවය වැඩි, ඉල්ලුම අඩුයි, කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ඔන්න දැන් මන්දගාමී වෙනවා, පහළ බහැලා තියෙන්නේ කියලා පෙන්නනවා මේ දර්ශකය පහළ යනවා. එතකොට මේ ආයෝජකයෙකුට මේ කොටස් වෙළඳපොලේ හැම කොටසක් දිහාම බල ඉන්නේ නැතුව, සමස්ත වෙළඳපොළ ගැන ලොකු අධ්‍යයනයක් කරන්න නැතුව on the face of it බැලූ බැල්මටම මේ ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන් මේ සියලු කොටස් මිල දර්ශක දිහා බලලා. ඒතකොට ඔබ දන්නවා කොටස් වෙළඳපොළ පිළිබඳව කතා කරද්දී බොහෝ වෙලාවට ඒ සමරි එක දෙනකොට, සාරාංශය දෙනකොට කියනවා සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ ගියා, සියලු කොටස් මිල දර්ශකයේ ඒකක මෙච්චරකින් පහළ ගියා කියලා කියනවා. දැන් මේ කොටස් මිල දර්ශකයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේක හදන්නේ කොහොමද? මේ පදනම් කාලය කියන්නේ මොකද්ද? පදනම් මිල දර්ශකය කියන්නේ මොකද්ද? මේ පොයින්ට්ස් මොනවාද? මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් මේ සාකච්ඡාවේදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. right? මොකද මේක අපිට එච්චර දුරකට යන්න හැකියාවක් නැහැ මේ විෂය ධාරාව තුල. අපිට අත්‍යවශ්‍ය කොටස තමයි මොකද්ද මේ මිල දර්ශකය කියන්නේ? මේකෙන් දෙන ඉන්ඩිකේෂන් එක මොකක්ද? මේ මිල දර්ශකය කියලා කියන්නේ මේ කොටස් වල මිල ඉහළ යාම හෝ පහළ යාම, එහෙමත් නැත්නම් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය, කොටස් වලට ඇති ඉල්ලුම පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා දෙන්නා වූ දර්ශකයක් ලෙස තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව ආයෝජකයෙකුට පුළුවන් සමස්ත වෙළඳපොළ බැඳ දීර්ඝ අධ්‍යයනයක් නොකර බැලූ බැල්මට වෙළඳපොලේ තත්ත්වය හඳුනා ගන්න මේ කොටස් මිල දර්ශකය දිහා බලන්න. එතකොට මේක ඉහළ යනවා නම් සමස්තයක් ලෙස සියලු සමාගම් වල කොටස් වල ඉල්ලුම ඉහළ ගිහිලා වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වැඩි. මේක පහළ යනවා නම් සමස්තයක් ලෙස සියලු සමාගම් වල කොටස් වලට ඇති ඉල්ලුම අඩු වෙලා, විකිණීම වැඩි වෙලා, වෙළඳපොළ ක්‍රියාකාරීත්වය මන්දගාමී බව අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට අපිට මේක කොටස් වල මිල දර්ශකයේ දිහා බලලා සමස්ත වෙළඳපොළ පිළිබඳව යම්කිසි අවබෝධයක්, අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට මේ සියලු කොටස් මිල දර්ශකය පිළිබඳව. එතකොට දැන් ඔබට පේනවා මේ පසුගිය කාලේ ගත්තොත් සියලු කොටස් මිල දර්ශකයේ පොඩ ඉහළ යාමක් අපිට දක්නට ලැබෙනවා සාපේක්ෂව. දැන් මෙතනදී අපි කතා කරේ සියලු කොටස් මිල දර්ශකයේදී කතා කරේ කොටස් වෙළඳපොලේ තියෙන ඔක්කොම කොටස්. දැන් මේ කොටස් වෙළඳපොලේ තියෙන ඔක්කොම කොටස් කිව්වම මේකේ විවිධ වර්ගයේ සමාගම් තියෙනවා. ඉහළ ප්‍රාග්ධනයක් තියෙන වඩා පිළිගත් සමාගම්, හොඳ විභවයක්, හොඳ පොටෙන්ෂල් එකක් තිබෙන්නා වූ සමාගම් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සමාගම් තියෙනවා. ඉහළ ඉල්ලුමක් තියෙන ආයෝජක ආකර්ෂණයක් තියෙන සමාගම් තියෙනවා. ඒ තරම් ආකර්ෂණයක් නොමැති සමාගමුත් දක්නට ලැබෙනවා. ඒතකොට මේ සමස්තක දිහා බලපුවාම සමස්තක පහළ යනවා කියලා කිව්වම දැන් ප්‍රශ්නේ තියෙන්නේ හරි සමස්තක පහළ යනවා තමයි. එහෙම පහළ ගියාට අර ඉහළ ප්‍රාග්ධනීකරණයක් තියෙන, ඉහළ ආයෝජන ආකර්ෂණයක් තියෙන ස්ථාවර සමාගමුත් පහළ යනවද? සමස්තක පහළ යනවා කියලා අර ස්ථාවර හොඳ කැපිටල් එකක් තියෙන ස්ට්‍රෝං සමාගමුත් දැන් වැටිලාද කියලා අපි අහනවා. දැන් එතකොට අපිට පේනවා මේ අපිට සමස්තක දිහා බලනවා වගේම ඒ වඩා හොඳයි අපිට තව මේ ඉහළම ප්‍රාග්ධනීකරණයක් තියෙන
ලොකු ආයෝජන ආකර්ෂණයක් තියෙන සමාගම් ටික වෙන් කරලා අරගෙන ඒවායේ ක්‍රියාකාරීත්වය වෙනම බලන්න පුළුවන් නම් කියලා. ඒ අනුව කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත වෙලා තියෙන ඉහළම ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් 20ක කොටස් මිල අරගෙන දර්ශකයක් අපි හදනවා. මොකද්ද? S&P ශ්‍රී ලංකා 20 දර්ශකය. ඒතර මේ කොටස් මිල දර්ශකය අපි හදන්නේ ඇමරිකාවේ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් දර්ශකයන්හි ඇතුළත් ජාත්‍යන්තර දර්ශක ප්‍රමිතීන්ට අනුකූලව. ඒතර 2012 ජූනි මාසේ තමයි මේක අපි හඳුන්වා දෙන්නේ. මේ මිල දර්ශකයට අපි සමාගම් තෝරනකොට නිර්ණායකයන් තුනක් අපි භාවිතා කරනවා. පළවෙනි එක තමයි සමාගමේ විශාලත්වය. මේ සමාගමේ විශාලත්වයේ තිබ්බම කොච්චර සාකාද කියන එක නෙමෙයි ප්‍රාග්ධනීකරණය. දැන් ප්‍රාග්ධනීකරණය කියලා කියන්නේ සමාගමක තියෙන කොටස් ගාන වැඩි කිරීම සමාගමේ වෙළඳ මිල කොටසක වෙළඳ මිල. දැන් කොටසක් වෙළඳාම් වෙනවා රුපියල් 20කට. දැන් කොටස් 1000ක් තියෙනවා. එහෙමනම් ප්‍රාග්ධනීකරණය 20000ක් කියලා අපිට කියන්න පුළුවන්. කොටසක් වෙළඳාම් වෙනවා රුපියල් 30ට සමාගමේ කොටස් 1000ක් තියෙනවා. එහෙනම් ප්‍රාග්ධනීකරණය කියන 30000ක් කියලා අපිට කියන්න පුළුවන්. ඒතර ප්‍රාග්ධනීකරණය කියන්නේ මේක. ඒතර සමාගමේ විශාලත්වය අපි ගන්නවා මේ ප්‍රාග්ධනීක. ඒතර ඉහළ ප්‍රාග්ධනීකරණයක් තියෙනවා නම් ඉතින් ඉහළ කියලා අපි කියන්නේ කීයද? සාමාන්‍යයෙන් රුපියල් මිලියන 500කට වඩා වැඩි. මිලියන 500කට වඩා වැඩි. ඊට වඩා අඩු ඒවා නෙමෙයි. right? එහෙම මිලියන 500කට වඩා වැඩි ප්‍රාග්ධනීකරණයක් තියෙන සමාගම් වලිනුත් ඉහළම 20 අපි අරගන්න. දැන් ඒක විතරක් නෙමෙයි මේකේ මේ ක්‍රයිටීරියා එක. දැන් ඒක ප්‍රධාන ක්‍රයිටීරියා එකක්. ඊළඟට තියෙනවා කොටස් වල ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය කියලා කියන්නේ මේ කොටස් කොතරම් ඉක්මනින් වෙළඳපොලේ විකුණා ගන්න පුළුවන්ද? මේකට හොඳ ඉල්ලුමක් තියනවාද? ආයෝජකයෝගේ ආකර්ෂණය කොහොමද? මේ ආකාරයෙන් මේ කොටස් කොච්චර පහසුවෙන් වෙළඳපොළ තුල මුදල් කරගන්නට විකුණීමට වෙළඳාම් කිරීමට හැකියාවක් තියනවාද කියන එකත් අපි බලමු. එතකොට එකක් තමයි සමාගමේ විශාලත්වය. ඒ වගේම අනිත් ක්‍රයිටීරියා එක තමයි ද්‍රවශීලතාවය. තුන්වෙනි ක්‍රයිටීරියා එක මූල්‍ය ශක්තියතාවය. මූල්‍ය ශක්තියතාව කොච්චර ෆයිනෑන්ෂියලි ස්ටේබල්ද? මූල්‍ය ශක්තියතාව. එතකොට මේ කාරණා තුනම බලලා මේ කාරණා තුනම පදනම් කරගෙන ඉවැලුවේට් කරද්දී ඉහළම තලයකට එන ප්‍රධාන සමාගම් 20 අපි අරගෙන හදනවා දර්ශකය. මොකද්ද? S&P 20 දර්ශකය. මේ ඔබ දකින්නේ S&P 20 දර්ශකය. දැන් එතකොට බහන් පුළුවන් මගෙන් ඇයි මේ මොකද්ද මේකේ තියෙන තත්ත්වය? දැන් ASPI එක එහෙම නැත්නම් all share price index එක බලපුවම අපිට පේන්නේ සමස්ත වෙළඳපොලේ සියලු කොටස් වල ක්‍රියාකාරීත්වය. දැන් මේක බලන ගමන් අපි එහා පැත්තෙන් බලනවා S&P 20. දැන් මේක බලලා ඊළඟට බලනවා හරි මේ සමස්තයනේ. දැන් මේකේ තියෙන ඉහළම ප්‍රාග්ධනීකරණයක් තියෙන ද්‍රවශීලතාවය වැඩි මූල්‍ය ශක්තියතාවය වැඩි ඉහළම හොඳම සමාගම් 20 ක්‍රියාකාරීත්වය කොහොමද? ඒක බලන්න අපි බලනවා මොකද S&P 20 දර්ශකය. ඒතකොට ඔන්න අපිට පේනවා මේක කොහොමද මේ සමාගම් වල තත්ත්වය කොහොමද? මේ අනාදි වශයෙන් මේ ආයෝජකයන්ට මේ කොටස් වෙළඳපොලේ තත්ත්වය පිළිබඳව on the face වෙන බැලුව බැලමටම අයිඩියා එකක් අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ දර්ශක විශාල උපකාරයක් සිදු කරනවා. මේ දර්ශකවල වෙනස් වීම මත කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉන්ඩිකේෂන්ස් එහෙම නැත්නම් සංනිවේදනයක් සිදුවීම වෙනවා ආයෝජකයන්ට. දැන් මේ ඔබ දකින්නේ මේ ASPI එක සහ S&P 20 තත්ත්වය. ඒකට ASPI එක 5000 ගානකට ගිහිලා තිබ්බ 5360යි. මෙතනදී ASPI එක ඉහළ යාමක් තමයි දැන් පෙන්වන්නේ. මේ තියෙන මේ ළඟදීම අපි ගත්ත එක. ඒකට අපිට ළඟදී පේනවා මේ දෙකම ඉහළ යනවා. මේ ඔබට පේන්නේ ඉහළ යාම, right? ඉහළ යාමක් සිදු වෙනවා. ඒ කියන්නේ හොඳයි. දැන් ඔන්න ඇක්ටිව්. හොඳයි. මේ කවදද 20th August වෙනකොට බලනකොට
all share price index එකත් ඉහළ යනවා S&P 20 දර්ශකයත් ඉහළ යනවා එහෙනම් හොඳයි මේ තියෙන්නේ 2018 දෙසැම්බර් 28 දැන් අපිට පේනවා මෙතන රතු පාට වෙලා මොකද වෙන්නේ all share price index සියලු කොටස් මේ දර්ශකේ පහළ යනවා S&P 20 මිල දර්ශකයත් පහළ යනවා එහෙනම් මෙතනදී අපිට පේන්නේ මොකද්ද ඔන්න මාකට් එකේ ප්‍රශ්නයක් මාකට් එක ක්‍රියාකාරීත්වය අඩු වෙනවා දැන් මෙතනදී පෙන්නන්නේ මොකද්ද මාකට් එකේ ක්‍රියාකාරීත්වය ඔන්න දැන් වැඩි වෙනවා right නියනාදි වශයෙන් අපිට මේ price indexes දිහා බලලා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වෙළඳපොළ සම්බන්ධයෙන් එතකොට මේ අපි දැන් කතා කරේ ලංකාවේ තත්ත්වය දැන් මේ විදිහට ලෝකයේ ප්‍රසිද්ධ කොටස් මිල දර්ශක අපිට මේ විදිහට ලිස්ට් කරන්න පුළුවන් මේ ඔබගේ දැනුම සඳහා තමයි මේ විදිහට ලිස්ට් කරලා තියෙන්නේ right right එතකොට ඔබට පේනවා මේ විවිධ රටවල් වල දර්ශක දැන් ඊළඟට මේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් අපි දැනගත යුතු යම් ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා පළවෙනි එක අපි කතා කරනවා කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් පිරිවැටුම කියන එක turnover එතකොට මොකද්ද මේ පිරිවැටුම කියලා කියන්නේ යම් කිසි කාල පරිච්ඡේදයක් තුල කොටස් වෙළඳපොළ ගණදුණු වල මුළු වටිනාකම මුළු වටිනාකම. එතකොට පිරිවැටුම කියන්නේ මේ කොහොමද කොටස් වෙළඳාම සිදු වුනේ? කොච්චර වෙළඳාමක් සිදු වුණා? මේ ගැලුම් විකුණුම් දෙකම අයත් වෙනවා, right? එතකොට වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ඉහළ යනකොට ආයෝජකයෝ හොඳට ඇවිල්ලා ආයෝජන ඇවිල්ලා මේ වෙළඳපොළේ වෙළඳාම හොඳින් සිදු වෙනකොට අපිට පේනවා ටර්න්ಓවර් එක වැඩි වෙනවා. එහෙම නැත්නම් පිරිවැටුම වැඩි වෙනවා. එතකොට යම් කිසි වෙලාවක කොටස් වෙළඳපොළේ පිරිවැටුම ඉහළ යනවා නම් එයින් ආයෝජකයන්ට ලැබෙන අදහස තමයි ඔන්න දැන් පිරිවැටුම ඉහළ යනවා ඒ කියලා කියන්නේ මේ කොටස් වෙළඳපොළ දැන් හොඳට ක්‍රියාත්මක වෙනවා ආයෝජකයෝ එනවා මෙන්න ද්‍රවශීල වෙළඳපොළක්. එතකොට එහෙම පිරිවැටුම වැඩි වෙනකොට ආයෝජකයෝ දන්නවා මේ වෙළඳපොළේ හොඳට ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා කොටස් වෙළඳාම පහසුවෙන් සිදු වෙනවා හොඳින් සිදු වෙනවා ඒ අනුව වෙළඳපොළ පිළිබඳව ධනාත්මක අදහසක් වුන්ට එනවා. ඊළඟට අපිට තියෙන එක තමයි ප්‍රාග්ධනීකරණය. එතකොට මේ ප්‍රාග්ධනීකරණය අපි ගත්තම අපි කියනවා ප්‍රාග්ධනීකරණය කියලා කියන්නේ මාකට් ප්‍රයිස් එක වැඩි කරනවා issued quantity එකකින්. දැන් ඔබට උදාහරණයක් දීලා තියෙනවා. issued quantity දැන් මේ Abans Electricals වල උදාහරණය issued quantity එක අපිට පේනවා 5,110,560 shares. මේ තියෙන issued quantity එක 5,110,560 shares. market price එක කීයද එදා? එදා market price එක 95යි. එදා market price එක 95යි. එතකොට මේ 5,110,560 shares 95න් වැඩි කරපුවාම අපිට එනවා මේගොල්ලන්ගේ market capitalization එක එහෙමත් නැත්නම් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කීයයි කියලාද? 485,503,200. right ඔන්න market capitalization එක. එතකොට මම කියන ප්‍රාග්ධනීකරණය කියන්නේ මේකට. right එතකොට දැන් අපිට පේනවා මෙතන මේ ප්‍රාග්ධනීකරණය මෙන්න මේ සමාගම අබාන් කීයද 95 price එක issued quantity එක මෙච්චරයි ප්‍රාග්ධනීකරණය මෙච්චරයි. මාකට් එකේ සමස්ත ප්‍රාග්ධනීකරණයට සාපේක්ෂව කියන්නේ සියලුම කොටස් වල මිල එකතු කරලා සියලුම කොටස් වල issued quantities අරගෙන ගත්තම එන total market එකේ capitalization එක. ඒ නැත්නම් මේ සමස්ත capital මෙතන තියෙන total market capital මේ ඔක්කොම එකතු කරලා ගත්තම සමස්ත market එකේ එන ප්‍රමාණයට සාපේක්ෂව මේකේ ප්‍රමාණය කියන්නේ 0.02. 0.02 තමයි මේ ප්‍රමාණය කියලා කියන්නේ. එතකොට අබාන් කීයද 485 million. එතකොට AFSL ඔන්න ඔබට පේනවා 1 billion වලට වඩා AEL 20 billion වලට වඩා තියෙනවා right. ඊළඟට ඔබට තියෙනවා ACL APLA මේ විදිහට අපිට දක්වන්න ලැබෙනවා right. එතකොට market capitalization කොහොමද මේක ගන්නෙ? market price වැඩි කිරීම issued quantity. එතකොට ප්‍රාග්ධනීකරණය
මෙහෙම එකතු කරලා ගන්නකොට සමස්ත වෙළඳපොලේ ප්‍රාග්ධනීකරණය ගන්නකොට ටෝටල් එක හැටියට total market capitalization එකෙන් අපිට කියන්න පුළුවන් ඕකේ මේ වෙළඳපොලේ තියෙන වැලියු එක කොච්චරද කියලා. ඒතකොට ප්‍රාග්ධනීකරණය ඉහළ යනවා නම් ඒ කියන්නේ මාකට් එක හොඳට ක්‍රියාශීලී හොඳින් සිදු වෙනවා, මිල ඉහළ යනවා, වැඩිපුර ෂෙයාර්ස් නිකුත් වෙනවා. ඒ අනුව මේක හොඳ ඇක්ටිව් මාකට් එකක්. ප්‍රාග්ධනීකරණය පහළ යනවා නම් ඒකෙන් අපිට කියන්නේ මාකට් එක එච්චර ක්‍රියාශීලී නෑ, මාකට් එක හොඳින් වෙළඳාම් සිදු වෙන්නේ නැහැ. ඒ අනුව ප්‍රාග්ධනී සමස්ත ප්‍රාග්ධනීකරණය අරගෙන වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඉහළ යන වෙලාවල් වලට එය ධනාත්මකයි. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය පහළ යනවා නම් එය ඍණාත්මක කාරණයක්. ඊළඟට ඔබට හඳ ලැබෙන එක තමයි මිල සහ පොත් වටිනාකම, price to book value. මේක අපි ගන්නේ price per share බෙදනවා book value per share. book value per share ගන්නේ කොහොමද? total shareholder equity එක අරගෙන ඒක බෙදනවා total outstanding shares වලින්. එතනින් අපි ගන්නවා book value per share පොත් අගය. එතකොට මේ price per share ෂෙයාර් එකට යන මිල බෙදපුවාම book value එකෙන් අපිට එනවා මිල සහ පොත් වටිනාකම price to book value. ඒතකොට සමාගමක කොටසක වෙළඳපළ එහි නාමික වටිනාකමට ඇති අනුපාතය. එතකොට මේ price to book value ratio එක එමත් නැත්නම් PBV එක ඉහළ යනකොට එයින් අපිට අදහස් වෙනවා ඔන්න ෂෙයාර් මාකට් එක ඇක්ටිව්, ක්‍රියාශීලී, හොඳින් මාකට් එකේ වැඩ කටයුතු සිදු වෙනවායි කියලා. මේ PBV ratio එකේ මත price to book value ratio එක පහළ යනවා නම් එයින් අපිට අදහස් වෙනවා ෂෙයාර් මාකට් එක හොඳින් කරන්නේ නැහැ, ඔන්න අකාර්යක්ෂමයි, එහෙම නැත්නම් ක්‍රියාශීලීත්වය අඩු වෙලා කියලා. එතකොට ඔබ ප්‍රධාන වශයෙන් වචන තුනක් හඳුනා ගන්නවා. මොකද turnover එක, ඊළඟට පිරිවැටුම, ඊළඟට ඔබ හඳුනා ගන්නවා ඊට පස්සේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කියන එක, market capitalization. තුන්වෙනි වචනේ ඔබ හඳුනා ගන්නවා කොටස් වෙළඳපොළ හා සම්බන්ධව මිල සහ පොත් වටිනාකම, එහෙම නැත්නම් PBV. මේ සියල්ලම ආයෝජකයන්ට කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සංඥා සපයන්නා වූ ratios හැටියට, දත්ත හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන් දර්ශක හැරුණා. right? අවසානයේ ඔබට දක්න ලැබෙනවා ලාභාංශ ඵලදාව, dividend yield. මොකද්ද මේ dividend yield කියන්නේ? සමාගමක සාමාන්‍ය කොටසකට ගෙවන ලද ලාභාංශ වටිනාකම. එම සමාගමේ කොටසක වෙළඳ මිලෙහි ප්‍රතිශතයක් ලෙස ගණනය කර ලාභාංශ ඵලදාව ලබා ගන්න. annual dividend කොටසකට ගෙවන ලද ලාභාංශ, ඊළඟට current stock price වර්තමාන වෙළඳ මිල. එතකොට මේ වෙළඳ මිලට අනුව ඔබට බලනවා right okay මේක තමයි වෙළඳ මිල, මේකට ගෙවපු ඩිවිඩන්ඩ් එක මෙච්චරයි. යනවා ලාභාංශ ඵලදාව ඔබට ලබා ගන්න පුළුවන්. ලාභාංශ ඵලදාව ඉහළ යනවා නම් ඔන්න ආයෝජකයාට කියනවා right වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ඉහළ යනවා, මාකට් එක හොඳින් කරනවා, ධනාත්මකයි. ලාභාංශ ඵලදාව පහළ යනවා නම් එකෙන් කියනවා ඔන්න වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා, ඒ අනුව මෙය ඍණාත්මකයි. ඒකට ඔන්න ආයෝජකයාට සිග්නල් එකක් යනවා. මේක ධනාත්මකද ඍණාත්මකද ආයෝජනය කළ යුතුද නොකළ යුතුද කියලා. ඊළඟට ඔබට දක්නට ලැබෙනවා තවත් රේෂියෝ එකක්, price earning ratio. price earning ratio වල අපිට දක්න ලැබෙනවා share price බෙදීම earnings per share. earnings per share. මට තියෙන ප්‍රශ්නේ ඔබට දක්වපු එක බලමු අපි. කොටස් වෙළඳපොලේ මේකේ තියනවාද කියලා බලන්න. මයනේ ඔබගේ ටියුට් එකේ ලාභාංශ ඵලදාවට පස්සේ මේක දාලා නැහැ. ඒ නිසා ඔබ මේක ලියාගත්තා නම් හොඳයි. මේ මොකද්ද price earning ratio එක, මිල ඉපැයුම් අනුපාතය. ඔබ මේක ලියා ගන්න නෝට් එකකට මිල ඉපැයුම් අනුපාතය, මිල ඉපැයුම් අනුපාතය ගන්න කොහොමද?
කොටසක මිල බෙදීම කොටසක ලාභාංශ earnings per share කොටසක මිල බෙදීම කොටසකට ගෙවූ ලාභාංශ කොටසක ඉපයුම ඒ අනුව කොටස් මිල බෙදීම කොටසක ඉපයුම බෙදලා ගත්තම අපිට එනවා PE ratio එක. එතකොට මේ price earning ratio එකත් ඉහළ යනවා නම් එයින් අපිට අදහස් වෙන්නේ මාකට් එක හුඟක් ඇක්ටිව්, ඔබ දාන ආයෝජනය ඉතා ඉක්මනින් ඔබට රිකවර් කරගන්න පුළුවන්. ඒ අනුව මෙය ධනාත්මකයි. price earning ratio එක එහෙනම් මිල ඉපයුම් අනුපාතය පහළ යනවා නම් එයින් අදහස් වෙන්නේ ඔන්න මේ ඔබ දාන ආයෝජනය රිකවර් කරගන්න කාලය වැය වෙනවා වැඩි සාපේක්ෂව. ඒ අනුව මාකට් එකේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමභාවය අඩුයි කියලා තමයි ඉන්ඩිකේෂන් එක දෙන්නේ. එතකොට මේ මිල ඉපයුම් අනුපාතයත් ඔබට දක්නට ලැබෙනා වූ ප්‍රධාන ආයෝජකයෝ විසින් බලන්නා වූ අනුපාතයක් රේෂියෝ එකක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. මිල ඉපයුම් අනුපාතය. එතකොට ඔබට මේ සාමාන්‍යයෙන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් ගත්තම මේක බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ බැංකුවක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක්. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් ගත්තාම මෙන්න තියෙනවා dividend yield, price earning ratio, මිල ඉපයුම් අනුපාතය, ලාභාංශ ඵලදාව නේ. yes 17 දී 5.45යි බැංකුවේ, 16 දී 7.20යි. මිල ඉපයුම් අනුපාතය 5.10යි, 2016 දී 5.50යි. ඒතකොට අපිට පේනවා මේ අනුපාත ගණනය කර තිබෙන ආකාරය. එතකොට NPL request Fitch rating එක දිනවා, Moody's rating මේ දින ඔබට පුළුවන් මේ බැංකුව වල තිබෙනා වූ financial highlights දිහා බලන්න. මේවා පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. එතකොට total equity මේවා පොඩ්ඩක් අධ්‍යයනය කරන එක වඩා වැදගත් වෙනවා. එතකොට මෙතන තව තියෙනවා dividends per share, dividends cover, investor information මේ ආයෝජකයන් ලබා දෙන තොරතුරු. earnings per share මේ කතා කරන්නේ මිල ඉපයුම් අනුපාතය, earnings per share, dividends per share, dividend cover, gross dividend, market capitalization, ප්‍රාග්ධනීකරණය යනාදී වශයෙන් ඔබට මේ බැංකුවල තිබෙනා වූ මූල්‍ය වාර්තා අධ්‍යයනය කිරීමේදී ආයෝජකයන් ලබා දෙන තොරතුරු යටතේ මේ තොරතුරු බලා ගන්නට පුළුවන්. එතන මේ ආයෝජකයෝ සමාගමක ආයෝජනය කරද්දී මේ දත්ත තොරතුරු බලලා මාකට් එකේ ක්‍රියාකාරීත්වය බලලා තමයි ඔවුන්ගේ ආයෝජන තීරණ ගන්න. right? මේ කලකට පෙර 2014 පෙබ්‍රුවාරි 2020 right? මාකට් අප්ඩේට් එක. ඒතකොට මාකට් අප්ඩේට් එක බලපුවම ඔබට පේනවා turnover එක 427 million, foreign purchases 103, foreign sales, ඊළඟට indexes ගත්තම ASPI, S&P, ඒවයි daily change එක දැන් මෙතන පේනවා ASPI 28.09කින් පහළ ගිහිල්ලා තියෙනවා. නමුත් මේක පහළ යද්දි S&P එක 5.36කින් ඉහළ යනවා. ඊළඟට මාකට් එක ගත්තාම ඔබට පේනවා මාකට් PE, price earning 11.53යි, PBV, price per book value 0.92යි, market capitalization එක බිලියන 2.2715යි, බිලියන 2715. මේ අනාදී වශයෙන් ඔබට මේ මාකට් එකක් අප්ඩේට් එකක් කරනකොට ඔබට බලන්න පුළුවන් මේ දේවල්. ඊළඟට මම කිව්වා ඔබට කොටස් වෙළඳපොලේ කොටස් හැරුණු විට වෙනත් සාංගමික ණයකර රාජ්‍ය ණය සුරකුම්පත් සඳහා ගනුදෙනු කිරීමටත් පහසුකම් සපයනවා කියලා. ඒ අනුව සාංගමික හා රාජ්‍ය ණය සුරකුම්පත් සඳහා ද්විතීක වෙළඳපොලේ ගනුදෙනු පහසුකම් සැපයීම කොටස් වෙළඳපොළ විසින් සිදු කරනවා. එතකොට කොටස් වෙළඳපොළ සහභාගී වන්නන්ට කොටස් ගනුදෙනු හා ණය සුරකුම්පත් ගනුදෙනු එකම ගනුදෙනු පද්ධතියක් තුලින් සිදු කිරීමට කොටස් වෙළඳපොලේ අවස්ථාව සපයා දී තිබෙනවා. right? ඒකත් ඔබ මතක තබා ගත යුතුයි. කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් කතා කරද්දී මේ රාජ්‍ය ණය සුරකුම්පත් සහ සාංගමික ණය සුරකුම්පත්
ද්විතීක වෙළඳපොලේ විකිණීම සඳහා අවස්ථාව ලබා දීම අපිට දක්නට ලැබෙනවා. right. එතකොට මම හිතනවා ඔබට කොටස් වෙළඳපොළ පිළිබඳව තොරතුරු ලැබෙනවායි කියලා මේ ටියුට් එකේ ඔබට තියෙන ඔබට අවශ්‍ය දේවල් සහ ඔබට දැන් අපි මම ප්‍රසන්ටේෂන් එකේ එතනින් එහාට ගිහිල්ලා යම් යම් ප්‍රායෝගික කාරණා පිළිබඳවත් කතා කරා. ඒතකොට දැන් ඔබ කොහොමද මේ ලබාගත් දැනුම තවදුරටත් දීර්ඝ වශයෙන් ලබා ගන්නේ? මම තියාගන්න මේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් ඔබට යන්න පුළුවන් සයිට්ස් තියෙනවා. දැන් අපි ගත්තොත් කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ්. කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් ගියාම ඔබට මේ බලා ගන්න පුළුවන් ඒ පිළිබඳව තිබෙනා වූ තොරතුරු මෙය විවිධ භාෂාවල වලින් ලබා ගන්න පුළුවන්. ඔබට පුළුවන් සිංහල භාෂාවෙන් බලන්න, ඉංග්‍රීසි භාෂාවෙන් බලන්න, පරිවර්තනය කරගන්න. මේ සියල්ල ඔබට කිරීමට හැකියාව තියෙනවා. right? ඉතින් මම ඔබට ප්‍රධාන වශයෙන්ම කියනවා දැන් දෙයකට යන්න කියලා. පළවෙනි එක තමයි ඔබ යන්න ඕනේ කොළඹ කොටස්ව මාරුව කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් කියන එකට ගිහිල්ලා බලන්න ඒකේ තොරතුරු අධ්‍යයනය කරන්න. ඒකේ තියෙනවා ෆ්‍රී රීඩින් මැටීරියල්. ෆ්‍රී රීඩින් මැටීරියල්. මේවා ඩවුන්ලෝඩ් කරලා පොඩ්ඩක් කියවන්න. පළවෙනි දේ තමයි ඔබ මේකේ දැනුම ලබා ගන්නවා වගේම ප්‍රායෝගිකවත් පොඩ්ඩක් සහභාගී වුණා නම් හොඳයි මේ පිළිබඳව දැනුම ලබා ගැනීමට. ඉතින් මම හිතනවා ඔබට පුළුවන් නම් තමගේ ප්‍රාග්ධන ගිණුමක් කරලා පොඩි ප්‍රමාණයක් ආයෝජනය කරන්න. ලොකු ගණන් ආයෝජනය කරන්න ඕනේ නැහැ. ගමන්ට අතේ තියෙන පොඩි ගාණක් ආයෝජනය කරලා පොඩ්ඩක් මේක ප්‍රායෝගිකව කරලා බලන්න. ඒකට ඉන්වෙස්ටර් ගයිඩ්ස්, ෆ්‍රී පබ්ලිකේෂන්ස් මේවා තියෙනවා. ඔහෙද තියෙන්නේ කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ප්‍රකාශන යටතේ. ඊළඟට ඔබට තවත් දැනුම ලබා ගැනීමට පුළුවන් සෝස් එකක් තමයි සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට්ස් දෙකට යන්න ගිහිලා ප්‍රකාශන යටතේ බලන්න තියෙන රීඩින් මැටීරියල්ස්. මේ මැටීරියල් ඔබට කියවන්න. දැන් මම ඔබට මේක අපේ මේ මුළු කෝස් එකේ එක මාකට් එකක් විතරයි. නමුත් මේ ඔබට මේ ලබා දෙන ප්‍රවේශය තවදුරටත් ඔබ පුළුල් කරගන්න පුළුවන්. මේවට ගිහිල්ලා අධ්‍යයනය කරලා පුළුවන් නම් ප්‍රායෝගිකව ගිහිල්ලා කොටස් තරවකරුවෙක් හම්බෙලා account එකක් කරලා හිමීට පොඩියට පටන් ගන්න. මේක මම ළමයි කීප දෙනෙකුට කියලා තියෙනවා. සමහරක් අයගේ ඉතා හොඳින් සිදු කරා, සමහරක් අය ගත්තේ නැහැ. කියන්න බෑනේ. අපිට සමහරක් විට මේ මගේ අදහස හරලා ඔයගොල්ලෝ පොඩි account එකක් කරලා පටන් ගන්න එක කලකට පස්සේ ඔබ මේ විශාල ආයෝජකයෙක් වෙන්න පුළුවන්. සමහරක් විට බැංකුවක් අයිති කරගන්නත් පුළුවන්. එහෙම අපි දැකලා තියෙනවානේ සක්සස් ස්ටෝරි. ඒ නිසා ඔබ පොඩ්ඩක් ප්‍රායෝගිකව කරලා බලන්න. මුලින් විශාල ප්‍රමාණයක් ආයෝජනය කරලා ඉතා සුළු ප්‍රමාණයක් ආයෝජනය කරලා බලන්න. බලලා ඉතින් අපි බලමු ඔබගේ හැකියාව සහ දක්ෂතාවය මත සමහරක් විට ඔබට විශාල ආයෝජකයෙක්, සමාගම් හිමිකරුවෙක් බවට පත් වීමට ලැබෙන්නා වූ අවස්ථාවක් වෙන්නට පුළුවන්. right? so එහෙමනම් එහෙම ඔබට මේ ආයෝජන කටයුතු පටන් අරගෙන හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න කියලා සුබපතලා මම පොඩ්ඩක් අවසන් කරනවා. පොඩ්ඩක් අසනීප තත්ත්වයක් තිබුණ නිසා මම දන්නවා පොඩ්ඩක් උඩි අපහසුතාව සිදු වුණා. ගන්න දැන්නේ අද පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. නමුත් මම හිතනවා ඔබට පාඩම තේරෙන්නේ නැති කියලා. එන සතියේ අපි විදේශ විනිමය වෙළඳපොළ පිළිබඳව කතා කරනවා. ඒ ගාම පුළුවන් වුණොත් ව්‍යුහගත වෙළඳපොළත් අපි කවර් කරනවා. right? එහෙමනම් බොහොම ස්තුතියි. thank you.